ආයුබෝවන් දූල පුතාලා සියලු දෙනාටම අද අපි අලුත්ම වැඩක් පටන් ගන්න. අලුත්ම විෂයක් දූල පුතාලට ආර්ථික විද්‍යාව. ආර්ථික විද්‍යාව උසස් පෙළ අපි අද දවසේ ඉස්සෙල්ලාම විෂය නිර්දේශයේ හැඳින්වීමයි මේ මොහොතේ මේ සිද්ධ වෙන්නේ. අලුත්ම වැඩක් කියලා කිව්වට ආර්ථික විද්‍යාව ජීවිතේ ඔයාලට එදිනෙදා හොඳට හුරු පුරුදු විද්‍යාවක්. මොකක්ද ආර්ථිකයක් කියන්නේ? මොකක්ද විද්‍යාවක් කියන්නේ? මොකක්ද ආර්ථික විද්‍යාව? ඒ ගැන තමයි අපි අද මේ විෂය නිර්දේශයේ අතරේ දැනුවත් වෙන්න උත්සාහ කරන්නේ. දූල පුතාලට දැන් පෙනෙනවා උසස් පෙළ ආර්ථික විද්‍යාව විෂය නිර්දේශය ප්‍රධාන කොටස් නිපුණතා මාතෘකා 12ක් තිබෙනවා. 12 වසරේදී නිපුණතා 6ක් 13 වසරේදී නිපුණතා 6ක් වශයෙන්. ඒ කියන්නේ අවුරුද්දකට නිපුණතා 6ක්. අවුරුදු දෙකක පාඨමාලාවක්නේ පාසලේදී. මේ අවුරුදු දෙකක්ම ගත වෙන්නේ නැහැ ඔබට මේ විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරන්න. නිර්දේශ වෙලා තියෙනවා 12 වසරට කාල පරිච්ඡේද 300ක් 13 වසරට කාල පරිච්ඡේද 300ක්. ඔක්කොම කාල පරිච්ඡේද 600ක්. මේ කාල පරිච්ඡේද 600ෙම දූල පුතාලට උසස් පෙළ විභාගෙදී පැය 5ක් තමයි උත්තර ලියන්න තියෙන්නේ. පැය 2ක් තියෙනවා බහුවර්ණ ප්‍රශ්න පත්‍රය. පැය 3ක් තියෙනවා ව්‍යුහගත ප්‍රශ්න පත්‍රය. කාල පරිච්ඡේද 600ක් පැය 5ක්. හිතන්නෝ කාල පරිච්ඡේද 500යි තියෙන්නේ කියලා. එතකොට පැය 100ක් අඩුම ගන්න තියෙනවනේ. එක ප්‍රශ්න. ඒ නිසා මේක බොහොම සැහැල්ලුවෙන් හිතලා පටන් ගන්න පුළුවන්. අපි බලමු මේ නිපුණතා යටතේ අද දවසේ 12 වසරේ මේ නිපුණතා හයෙන් පළමු නිපුණතාවේ පළවෙනි උප කොටස. පළමු නිපුණතාව පළමු උප කොටස. එහෙම කොටස් කිහිපයක් තියෙනවා. අපි එක කොටසක් මේ පළවෙනි උත්සාහය තුල ආවරණය කරන්න තමයි මේ සූදානම. ඔබට පැහැදිලිව දකින්න තියෙනවා දැන් තිරයේ ආර්ථික විද්‍යාව පිළිබඳ පදනම පරීක්ෂා කිරීම. නිපුණතා අංක 1 ආර්ථික විද්‍යාව පදනම පරීක්ෂා කිරීම. ඒ යටතේ ප්‍රධාන කොටස් 6ක් තියෙනවා. කාල පරිච්ඡේද 6ක් මේකට වෙන් වෙනවා. පාසලේදී. මිනිසුන්ගේ ආර්ථික හැසිරීම මේක ඔබට අලුත් දෙයක් නෙමෙයි. ඔබට මතක ඇති දා ඉඳන් ඔබ හැසිරෙන විදිහ. ඔබේ ආර්ථික හැසිරීම විද්‍යාත්මකව සමාජ විද්‍යාත්මකව විශ්ලේෂණය කරනවා ආර්ථික විද්‍යාව. විද්‍යාත්මකව සමාජ විද්‍යාත්මකව විවිධ විද්‍යා ශාස්ත්‍රයන් තිබෙනවා. ප්‍රකෘති විද්‍යාව, සමාජ විද්‍යාව, චිත්ත විද්‍යාව, ආර්ථික විද්‍යාව අයත් වන්නේ සමාජ විද්‍යා ගණයට. ඒක සමාජ විද්‍යාවන් අතර රැචින කියලා කියන්නේ. ආර්ථික විද්‍යාව හඳුන්වන විද්වතුන් එය හඳුන්වනවා සමාජ විද්‍යාවන් අතර රැචින. ඒ තමයි ඉහළින් ඉන්න සමාජ විද්‍යාව. එවැනි විෂයක් ඔබ මේ ඉගෙන ගන්න උත්සාහ කරන්න. මේ තව අතකින් පැරණිතම විෂය. පැරණිතම විෂය. ඇයි පැරණිතම විෂයක් ඉගෙන ගන්න කියලා කුතුහලයක් එන්නත් පුළුවන්. පැරණිතම විෂය වගේම නවීනතම විද්‍යාව. දවසින් දවස අලුත් වෙන විද්‍යාව. ආර්ථික විද්‍යාව. ඒ වෙන්නේ කොහොමද කියන එක අපි ඊටාම විධිමත්ව පියවරින් පියවර ගැඹුරට ඉගෙන ගනිමු. සරලව පටන් ගමු. පැරණිතම විෂය සමාජ විද්‍යාවන් අතර රැජින විද්‍යාවන් අතර නවීනතම සැබදා අලුත් වෙන විෂය ආර්ථික විද්‍යාව. මේ මොහොතේ ඔබ මේ මුහුණ දීලා ඉන්න වාතාවරණයත් සමග
මේ විෂය ඉගෙන ගන්න. ඒ හැමදා අලුත් වෙන විද්‍යාවත් එක්ක. ආර්ථික විද්‍යාව තමයි ඒකට අවශ්‍ය මූලික පදනම සපයන්නේ. කොහොමද කියලා අපි තේරුම් ගන්න. පැහැදිලි කරන්න. ඒවා ඉගෙන ගන්න. න්‍යායාත්මක වගේම ප්‍රායෝගිකවත් මේ විෂය ඔබට වඩා හොඳින් ඉදිරිපත් කිරීම තමයි අපේ පරමාර්ථය. මේ සම්ප්‍රදායික ඕනම විෂයක් ඉගෙන ගනිද්දී මුලින්ම ඒ විෂය පිළිබඳ නිර්වචනයක් ඔබට ඉදිරිපත් කරනවා. ඔබත් නිර්වචන ඔබටත් පුළුවන් ඉදිරිපත් කරන්න. මේ අපි යන්න තියෙන පිළිවෙල. ඊළඟට ආර්ථික විද්‍යාව ඉගෙනීමේ වැදගත්කම. ඔබට මේ විෂය ඉගෙනීම වැදගත් වන්නේ උසස් පෙළ විෂයේ ඉහළ සාමාර්ථයක් ගන්න විතරක්ම නෙමෙයි. ජීවිතේ ඔබ ගන්න හැම තීරණයක්ම, හැම දිනචර්යාවක්ම, හැම දෙයක් පසුපසුම ආර්ථික විද්‍යාව ඔබට වැදගත් පණිවිඩයක් දෙනවා. මේ විෂය ඉගෙන ගත්තාම වඩා හොඳින් අත්දකින්න පුළුවන් වෙනවා. ඔබට ඉතා වැදගත් විෂයක් ඒක ඉදිරියේදී අපි පැහැදිලි කරනවා අද දවසේ. මේ ආර්ථික විද්‍යාවේ ප්‍රධාන කොටස්, ප්‍රධාන ශාඛා දෙකක් තියෙනවා. එහෙමයි කියන්නේ. ප්‍රධාන ශාඛාවන් දෙකක්. සූක්ෂම, මයික්‍රෝ. සූක්ෂම. ඇතැම් වචන ඔබ පාරිභාෂික ඉංග්‍රීසි වචනත් සමග මේ විෂය ආරම්භක දවස් ඉඳන්ම යන්න අවශ්‍යයි. ඔබට උසස් පෙළින් පසුව සමාජයට මුහුණ දෙද්දී වෙනත් විභාග සඳහා විශ්වවිද්‍යාලයේදී වෘත්තීය මට්ටමේදී ජාත්‍යන්තර භාෂා පිළිබඳ ප්‍රවීණත්වය අත්‍යවශ්‍ය වෙනවා. මේ මොහොතේ ඒකටත් අපි ඔබව සූදානම් කරමින් සිටින්නේ, දැනටමත් සූදානම් කරලා තිබෙනවා. ඒ ගැන කියන්න. සූක්ෂම, මයික්‍රෝ ඉකොනොමික්ස්. සූක්ෂම ආර්ථික විද්‍යාව. සාර්ව. ඇතැම් විට ඔබට මේ වචන එතරම් දිනපතා දිනචර්යාවේදී එදිනෙදා නිතර මුණ ගැහෙන වචන නෙමෙයි. දැන් මේ පාරිභාෂික වචන හොඳින් අද පළවෙනි දවසේම තේරුම් ගන්න ඕන. සාර්ව, මැක්‍රෝ ඉකොනොමික්ස් තේරුම් පසුව කියලා දෙන්න. දැනට ඔබට යම් අදහසක් එනවා මේ සූක්ෂම කියන්නේ සියුම්, සාර්ව කියන්නේ පුළුල්, සමස්ත. ඊට පස්සේ නැවත මෙය ආර්ථික විද්‍යා දැනුම් සම්භාරය ලෝකෙද ඉදිරිපත් කරද්දී විවිධ ප්‍රකාශ ප්‍රධාන ස්වරූප දෙකක් යටතේ ඉදිරිපත් වෙනවා. යථාරූපී සහ අභිමතානුරූපී. යථාරූපී පොසිටිව්, ඇත්ත ඇති සැටිය, පැවතිච්චි පවතින සහ පවතිතැයි අපට සැබවින්ම සිතෙන මේ අභිමතය පැවතිය යුත්තේ කුමක්ද? මේ ආදී වශයෙන් මේ විෂය නිර්දේශයේ පළමු නිපුණතාවය උපේකක අංක 1 යටතේ මේ පෙළ ගැස්ම ඔබට අවශ්‍ය වෙනවා. අපි බලමු ඊළඟට. ඔබට දැන් මේ රූප රාමුවේ පෙනෙනවා යම් නොගැලපෙන සමබර නොවන දර්ශනයක්. තරාදිය. හොඳට හුරු පුරුදින්. අර නවීන තරාදි නෙමෙයි. මේ අපි මුලදිම දැකලා හුරු පුරුදු විදිහේ තරාදියක්. එක පැත්තක් බර වැඩි නේ. මේ බර වැඩි මොකක්ද? මේ මෙතනත් ඔබට මේ පාරිභාෂික වචන මේ ඇතුළෙම අපි ඔබ ඒ ඉංග්‍රීසියෙන් යොදන්න අවශ්‍ය වචනත් ඒ සමගම මේ යන ගමනට සමානව දැනුවත් කරනවා. wants and needs. අවශ්‍යතා, උවමනා. ඔබ දැනටමත් සාමාන්‍ය පෙළ මට්ටමේදී මිනිස් අවශ්‍යතා සහ උවමනා අතර වෙනසක් දැන සිටිනවා. ඒ අපි මෙතනදී නැවතත් ඊටත් වඩා ගැඹුරින් විශ්ලේෂණය කරනවා. සියලු දෙනාට අවශ්‍යතා පොදුයි. ඔබට, මට, ආහාර පාන, ඇඳුම් පැළඳුම් පොදුවේ අවශ්‍යයි. හැබැයි විවිධ පුද්ගලයන්ගේ ආසාව අනුව ඒ ආහාර පාන වට්ටෝරුව තෝරගන්න විදිහ වෙනස්. අන්න ඒක තමයි උවමනා. අවශ්‍යතා තුලින් තමයි උවමනා නිර්මාණය වෙන්නේ. ඒ උවමනා අසීමිත විවිධත්වයකින් යුක්තයි. මේ ටිකක් බර වැඩි කරලා පින්නුවට ඇත්තට මේකේ කෙලවරක් නැති තරම් දවසින් දවස අලුත් වෙන අසීමිත විවිධත්වයකින් යුතු අසීමිත විවිධත්වයකින් යුතු උවමනා ඔබ තුල පැන නගිනවා. ඒක ස්වභාව ධර්ම.
ඒ අසීමිත ඌමනා සපුරා ගන්න ඔබට මට කාට තිබෙන සම්පත් තිබෙන අවස්ථා සීමිතයි. ඒ සීමිත සම්පත් ඒ අසීමිත ඌමනා අතර බෙදා හරින විදිය තර්කානුකූලව ඉගෙන ගන්න විෂය තමයි ආර්ථික විද්‍යාව. අපි මේ ඔබ දන්නා මට්ටමින් පටන්ගෙන විෂය ඉදිරියට හඳුන්වන්න උත්සාහ කරන ක්‍රමයක් මේ. හරි. අපි බලමු ඉස්සෙල්ලා මේ අපි යන පෙළ ගැස්ම මෙහෙම බලලා ඉවර වෙලා අපි පසුව නැවතත් මේ එකිනෙක විස්තරාත්මකව පියවරින් පියවර පැහැදිලි කරනවා. මේ ආර්ථික විද්‍යාව දැනුම කොහොමද ඔබ ලබා ගන්නේ? ආර්ථික විද්‍යාත්මක දැනුම, ඒ දැනුම් සම්භාරය. ඒ විවිධ ආර්ථික විද්‍යාත්මක සංකල්ප, විවිධ ආර්ථික විද්‍යාත්මක න්‍යායන්, විවිධ ආර්ථික විද්‍යාත්මක පද්ධති, සංකල්ප, පද්ධති, න්‍යායන් තුලින් ඔබ දැනුවත් කරනවා. ඔබ දැනටමත් මේ බොහෝ දේ දැන සිටිනවා. ඒ ආර්ථික විද්‍යාවයි කියා ඔබ දන්නේ නැහැ. ඔබ දන්නා විෂයක් මේ උගන්වන්නේ. ඔබ දන්නා විෂයක් මේ ඉගෙන ගන්න. දැනටමත් ඔබේ අත්දැකීම් විෂයක් විද්‍යාත්මක තව තවත් විවිධ කෝණයන්ගෙන් විශ්ලේෂණය කරලා ඉතා විධිමත් දැනුම් සම්භාරයක් හැටියට කැටි කරන එකයි මේ විෂය තුල ඉදිරියට සිද්ධ වෙන්නේ. ඔබ දැනටමත් දන්නවා බොහෝ දේ. අප දැනටමත් දන්නා පරිදි ආර්ථික විද්‍යාවක් තිබේද? එසේය. තිබේ. අපි බලමු උදාහරණ ඉස්සරහට. අප දන්නා ආර්ථික විද්‍යාව කොතරම් නිවැරදිද? අප දන්නා ඇතැම් දේ වැරදි. ඇතැම් මතිමතාන්තර මිත්‍යාවන්. ආර්ථික විද්‍යාත්මකව එවැනි මිත්‍යා මත තුල ඔබ මම අප එල්බ සිටිනවා. ඒ සියල්ල අපි ඉදිරියේදී මේ මොහොතේ අද දවසේ විස්තර කෙරෙනවා මේ පෙළ ගැස්ම වලට පෙන්වන්නේ. අපි වැරදි මතිමතාන්තර එල්බ සිටිනවා. ද ඔව්. නිවැරදි මතිමතාන්තර මෙන්ම ඔබට මට අපි සියලු දෙනාටම වර්ධින අවස්ථා තියෙනවා. අපි මතු පිටින් යමක් දෙස බලා ගන්න ඇතැම් තීරණ ඇතැම් අවබෝධයන් නිවැරදි වෙන්න පුළුවන්. එසේනම් නිවැරදි දැනුම ලබා ගන්නේ කෙසේද? නිවැරදි දැනුම ලබා ගන්නේ කෙසේද? බලන්න බොහොම සරලයි. අපි දන්න දෙයක් තියෙනවද ආර්ථික විද්‍යාත්මක? ඔව්, බොහෝ දේ ඔබ දැනටමත් දන්නවා. ඒ දන්නා ඇතැම් කරුණු නිවැරදි නෙමෙයි. ඇතැම් දේ නිවැරදි. අපි වැරදි මතාන්තරව එල්බ සිටිනවා නම් කෙසේද නිවැරදි බවට පත් කරගන්න. මේ තමා මේ විෂය නිර්දේශය තුළ ඔබ මුලින්ම යොමු කරන ප්‍රවේශය. හොඳයි. බලන්න. ඔබ මේ දේ කොච්චර දේවල් මේ වන විට දැන සිටිනවද කියලා. අප මේ විෂය නිර්දේශය ඉගෙන ගන්න මොහොතේ මුල් මොහොතේ ඉඳන්ම ඔබ දන්නා තැනින් පටන්ගෙන නොදන්නා දේ සහ දැන සිටි වැරදි දේ නිවැරදි කරගෙන නොදන්නා දේ දැනුවත් වෙන්න උත්සාහ කරමු. ඔබ දැනටමත් ආර්ථික විද්‍යාව ඉතා වැදගත් සංකල්ප බොහොමයක් පිළිබඳ සාමාන්‍ය දැනීමක් තිබෙනවා. ඔබෙන් දැන් ඇහුවොත් අද මේ මොහොතේ එක්සත් ජනපද ඩොලරයක් ඇමරිකන් ඩොලරයක් සඳහා රුපියල් කීයක් ගෙවන්න ඕනද කියන එක ඔබ දන්නවා. එය දවසින් දවස වෙනස් වෙන බවත් ඔබ දන්නවා. ඒ නිසා ඔබ එකපාරට උත්තරේ දෙන්නේ නැහැ. ඊයේ කීයද? අද කීයද? හෙට කීයක් වෙයිද කියන එක පොඩි විචිකිච්ඡාවකුත් තියෙනවා. රජයේ නිල වශයෙන් ප්‍රකාශ කරන ඩොලරයගේ සමහරට වෙළඳපොලේ ප්‍රායෝගිකව අපිට දකින්න නැති බව මාධ්‍යයන්ගෙන් ඔබ සමහර විට අසා තිබෙනවා. එසේ අසා සිටින නිසා ඔබ දන්නවා ඩොලරයේ අගය පිළිබඳ විවිධ අගයන් මේ වෙද්දි රට තුල ප්‍රකාශ වෙනවා. ඩොලරයේ අගය ගැන ප්‍රකාශ වෙනවා කියන්නේ ඒකේ අනිත් පැත්තට රුපියලයේ අගය ගැන ඔබ දන්නවා. ඩොලරයේ අගය වැඩි වෙනවා, රුපියලයේ අගය අඩු වෙනවා. එය ක්ෂය වෙනවා. බොහෝ අය එය අවප්‍රමාණය වෙනවයි කියලා කියනවා. ඒ වචනේ යම් අඩුපාඩුවක් තියෙනවා. ඩොලරයේ අගය ඉහළ යද්දී
රුපියලයගේ වෙන්නේ ඊට සාපේක්ෂව අගය හීන වීමක්, ක්ෂය වීමක්. ඒ දේවල් ඔබට විධිමත්ව විස්තරාත්මකව ගන්නවා. දැන් බලන්න ඔබ හොඳටම දන්නා දෙයක් නේද? අද මේ මොහොත වෙනකොට ඔබ මේ පවතින සමාජ ආර්ථික වාතාවරණය පිළිබඳ බොහෝ දේ දන්නවා. මේ ඇතැම් වචන ඔබට නුහුරු වුණත් ඒ දේවල් ඔබ දැන සිටිය බව දැන් ඔබට වැටහෙනවා බලමු. ආනයන අපනයන එක්ස්පෝර්ට්ස් ඉම්පෝර්ට්ස්. පිටරටින් භාණ්ඩ ආනයනය කරනවා. අපේ රටේ භාණ්ඩ පිටරට අලෙවි කරනවා. අපනයන. විදේශ වෙළඳාම. මේ වචන වලට එච්චර බය වෙන්න එපා. මේ ගෙවුම් ශේෂය කියලා ආර්ථික විද්‍යාව විෂයේ කියලා දෙන්නේ ඒ ආනයන අපනයන විදේශ වෙළඳාමේ එක් තැනකදී ලැබෙන ප්‍රතිඵලයක්. දුප්පත් පොහොසත් පරතරය, ඇති නැති පරතරය. පොහොසත් අයගේ බදු අය කරනවා, දුප්පත් අයට සහනාධාර දෙනවා. ඔබ දන්නවනේ මේ විෂය නිර්දේශයේ ඔබට අවුරුදු 2ක් පුරාවට අර කාල පරිච්ඡේද 600ක් පුරාවට ඉගෙන ගන්න තියෙන දේවල් වලින් යම් ප්‍රමාණයක් බොහෝ දේ මෙතන තියෙනවා. ඔබ බොහෝ විෂය නිර්දේශයේ තියෙන බොහෝ දේ ඔබ දැනටත් අසා තිබෙනවා. යම් තාක් දුරකට දැන සිටිනවා. ඒ දැනුම තවත් ප්‍රගුණ කර ගැනීමයි අවශ්‍ය වෙන්නේ. බැංකු ණය අපි ටිකක් වේගෙන් යමු. මේවා අහලා තියෙන දේවල්, දැකලා තියෙන දේවල්, දැනෙන දේවල්. පොලිය ණය ගත්තොත් පොලිය ගෙවනවා. බැංකුවේ සල්ලි තැන්පත් කරෝ පොලිය ලැබෙනවා. ලැබෙන පොලියට වඩා ඇතැම් විට ණය ගත්තොත් ගෙවන්න වෙන පොලිය වැඩි. ඒවත් උගන්වනවා මුදල් බැංකු ගැන මේ විෂය නිර්දේශයේ ඉදිරියේදී. කෘෂි කර්මාන්ත, කර්මාන්ත, සේවා. ප්‍රධාන අංශ මෙහිම අංශ 3ක් වෙන්නවට ඒ ඇතුලේ තියෙනවා උපාංශ 48ක්. ඒ ඔබ ඉතා හොඳින් ප්‍රගුණ කරන්න අවශ්‍යයි. ඒ 48 තුල මොනවද වැදගත් වෙන්නේ, නොවැදගත් වෙන්නේ රටේ ඉදිරි ගමනට කියන එක. ජනගහනය. මේ දිනවල උපත් අඩුයි. මරණ වැඩි. අපි උගන්වන්නම් ඉස්සරහට. මේ වාතාවරණය තුල ඇයි එහෙම වෙන්නේ? ඒ ඔබ විද්‍යාත්මකව, ආර්ථික විද්‍යාත්මකව, සමාජ විද්‍යාත්මකව පැහැදිලි කරගත යුතුයි. අවබෝධ කරගත යුතුයි. ඒ අපේ වගකීම අපේ ඔබට ඉටු කරන්න. ආර්ථික වර්ධනය. මේ දවස්වල අපේ රටේ ආර්ථික වර්ධනය ගැන කතා කරොත් තරමක් කනගාටුදායකයි. ඍණ වර්ධනයක් තියෙනවා. ඒ කියන්නේ ඍණ වර්ධනයක් කියන්නේ පහත වැටීම. විභාගවලදී සංඛ්‍යා දත්ත සහිතව අදාළ හේතු සහිතව ඔබ පිළිතුරු ලියන්න අවශ්‍යයි. මේ සාමාන්‍ය දැනීම ඔබට දැනටමත් දැනෙනවා. ඇයි පසුගිය වසරේ ආර්ථික වර්ධනය ඍණ වෙන්නේ? එක හේතුවක් කොරෝනා. ඒක විතරක්ම නෙමෙයි. අන්න දැනගන්න ඕන දේ. බඩු මිල වැඩිවීම මේ උද්දමනය කියලා කියන්නේ. නොදන්න දේද? ඒක පුද්ගල ආදායම මුළු රටේම ආදායම රටේ ජනගහනය අතර බෙදුනාම එක්කින් උඩින් පංගුව. මෙහෙම කිව්වට ඒවා ඊටාම පාරිභාෂිකව ඉදිරියේදී යම් ගණිතමය සංකල්ප වශයෙන් අපි හඳුන ගන්න ඕන. ජාතික ආදායම රටේම ආදායම. ඒක විශාල න්‍යායාත්මක අතිශයින් ප්‍රායෝගික වැදගත් මාතෘකාවක්. රැකියා හිඟේ ටිකක් රතු පාටින් සැරට තියෙනවා. ඔබ හොඳින් රැකියා වෙළඳපළට අවශ්‍ය රැකියා වෙළඳපළේ ඉල්ලන සුදුසුකම් සපුරා නොගතහොත් මේ ගැටලුවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ විෂය නිර්දේශය තුළ ඒ දේ උගන්වනවා. ඔබ කොහොමද ඉදිරියේ ඔබ බලාපොරොත්තු වෙන විදිහේ රැකියාවකට රැකියා වෙළඳපළේ අවස්ථාවක් උදා කරගන්නට අධ්‍යයනය කළ යුතු පාඨමාලාව, විෂයන්, වෘත්තීය පාඨමාලා. අයවැය හිඟය. මේ රජයේ අයවැය හිඟය. රජයේ ආදායම, රජයේ වියදම. රජයේ ආදායමට වඩා රජයේ වියදම වැඩි නම් අන්න අයවැය හිඟය පියවන්න ණය ගන්න වෙනවා. රට ඇතුලෙන් අභ්‍යන්තර දේශීය ණය ප්‍රමාණවත් නැත්නම් විදේශවලින් අපි හිම අරගෙන තියෙනවා. ඒ ගත්තු ණය, ගන්න ණය ක්‍රමෙන් වැඩිවීමේ ප්‍රවණතාවයකුත් තියෙනවා. ආපහු ගෙවන්න ඕන. වාරික විතරක් නෙමේ පොලියත් එක්ක. අපි ඉස්සලම කතා කරේ ඩොලරයගේ වැඩි වෙනවා, රුපියලයගේ ෂේ වෙනවා.
පහත වැටෙනවා. ඒකට විනිමය අනුපාතය කියන සංකල්ප එක්ක ගැඹුරට යන්න. ඔබ මද මොහොතක් මේ සංකල්ප දෙස බලන්න. මේ සියලු දෑ ඔබ මේ වන විට කිහිප වතාවක් අසා තිබෙන දේ. ඔබට හොඳින් ඇහිලා තිබෙනවා. ඔබ මේ ගැන කතා කරලා තියෙනවා. ඔබ මේ ගැන තවත් ගැඹුරට දැනුවත් කිරීම මේ විෂය නිර්දේශය තුළ ඉදිරි සිදු වෙනවා. ඒ දැනුම ප්‍රධාන ප්‍රවේශ දෙකකට බෙදෙනවා. න්‍යායාත්මක ප්‍රායෝගික භාවිතය. ඒ අප ලබා ගන්න න්‍යායාත්මක දැනුම වඩා හොඳින් තහවුරු වෙන්නේ ප්‍රායෝගිකව අපි මේ භාවිතා වන ආකාරයන් හොඳින් විමසිල්ලෙන් හිටියොත්. ඒ සඳහා අපි න්‍යායාත්මක දැනුම ගන්නට අපෙන් ඔබට ගුරු මහත්වරුන්ගෙන් ගුරු මහත්මීන්ගෙන් සේවය ලැබෙනවා. විෂය නිර්දේශන දාල පොත්පත් තිබෙනවා. අප මේ උගන්වන පාඩම් මාලා සියල්ලටම අදාළ සටහන් ඔබට PDF ගුණ මගින් ලබා දෙනවා. ඒ නිසා ඔබට තියෙන මේ පාඩම යනකොට ඒ අතරතුර හොඳින් මේක අවධානයෙන් අහගෙන ඉන්න. ඔබට අවශ්‍ය නම් කෙටි සටහනක් ලියන්න. තාමත් කිසි දෙයක් එහෙම අවශ්‍ය නැහැ. සියලු සටහන් කෙටි සටහන් ප්‍රශ්න උත්තර සියල්ල ඔබට ක්‍රමානුකූලව පියවරින් පියවර ඉදිරියේදී ඔබ අතර ලැබෙනවා. සියල්ල නොමිලේ. ගාස්තුවයි කරන්නේ නැහැ. ආර්ථික විද්‍යාවේ සාමාන්‍යයෙන් ආර්ථික භාණ්ඩ සහ නොමිල භාණ්ඩ කියලා දෙවර්ගයක් තිබෙනවා. ආර්ථික භාණ්ඩ තමයි තියෙන්නේ විශාල වශයෙන්. නොමිල භාණ්ඩ කියලා අපි කතා කරන්නේ ඇත්තටම සාමාන්‍යයෙන් අපිට සාමාන්‍ය වාතාශ්‍රය තුල හුස්ම ගන්න වාතය හිරු එළිය මේ වැසි ජලය වගේ බොහොම ටිකක්. ඉතිරි සියල්ල ආර්ථික භාණ්ඩ. හැබැයි ඔබට DP education මේ සියල්ල නොමිලේ දෙනවා. නොමිල සේවාවක්. ඔබට තියෙන්නේ data පහසුකම් සඳහා විතරයි මිල ගෙවන්න. ඒක වෙනම අන්තර්ජාලය හා සම්බන්ධ දෙයක්. ආර්ථික විද්‍යාව ඇතුළු මේ පාඨමාලා සියල්ල ඔබට නොමිලේ ලැබෙනවා. නොමිලේ දැනුවත් වෙන්න පුළුවන්. අදාළ පොත්පත් තව මේ විෂය නිර්දේශයේ විභාගයේ උසස් පෙළ විභාගයේ ඒකට නිර්දිෂ්ට ග්‍රන්ථ සකස් කිරීමේදී විෂය නිර්දේශ ගුරු අත්පොත් ඒ සඳහා අපේ රටේ තියෙන ප්‍රමුඛ ආයතනයක් ජාතික අධ්‍යාපන ආයතනය එහි ප්‍රකාශ තිබෙනවා. ඒවා අප විසින් පරිශීලනය කරලා ඔබට අවශ්‍ය දේ අප විසින් ඔබට ලබා දෙනවා. මම කියන්නේ න්‍යායාත්මක දැනුම ලබා ගන්න තියෙන මූලාශ්‍රයන්. තව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න පත්‍ර, පිළිතුරු පත්‍ර සහ වෙනත් කොතෙකුත් පොත්පත් තියෙනවා. අපි බලමු ඊළඟට කොහොමද මේ ප්‍රායෝගික භාවිතය පිළිබඳ දැනුම ඔබ ලබා ගන්න. අප න්‍යායාත්මකව අවබෝධ කරගන්න දැනුම යාවත් කාලීන කරමින් එදිනෙදා තොරතුරු අපට ලබා දෙනවා මහ බැංකුව. ඒ වාර්ෂික වාර්තා ඒ ඔබ පරිශීලනය කරන්නටම අවශ්‍යයි. ඒට අවශ්‍ය මඟ පෙන්වීම අපි කරනවා. ඒ දේවල් අපි පරිශීලනය කරලා අවශ්‍ය දත්ත සාරාංශ කරලා ඔබට මඟ පෙන්වනවා මෙන්න මේ විදිහටයි මේ දේ පරිශීලනය කරන්නේ මේ දත්ත දැනගන්නට අවශ්‍යයි කියන එක. ජන ලේඛන සහ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව ඒ රටේ ප්‍රධානම ආයතනයේ දත්ත සම්පාදනය කරන සහ මේ තමා අතිශයින්ම වැදගත් මූලාශ්‍රය. අන්තර්ජාලය සහ වෙබ් අඩවි. හැබැයි ඔබට ජාත්‍යන්තර භාෂා පිළිබඳ යම් ප්‍රාමාණික දැනුමක් අවශ්‍ය වෙනවා මේ වෙබ්සයිට්ස් වලට යන්න. ඉංග්‍රීසි භාෂාව විශේෂයෙන්ම. ඒ සඳහාත් ඔබට පහසුකම් සලසලා තිබෙනවා DP education 6 වසරේ සිට තිබෙන ඉංග්‍රීසි පාඨමාලාවට ඔබ සම්බන්ධ වෙන්න. ඔබේ දැනුම ක්‍රමක්‍රමයෙන් පියවරින් පියවර වර්ධනය කරගන්න. මේ තමයි දැනුම ලබා ගන්න තියෙන හොඳම තෝතැන්න. එතනින් තමයි මේ ආයතන ප්‍රධාන මූලාශ්‍රයන් දැන් බොහෝ දේ ලබා ගන්න. ඔබට ඍජුවම පුළුවන් අන්තර්ජාලය පරිශීලනය කරමින් එදිනෙදා ආර්ථික විද්‍යාවේ දත්ත යාවත් කාලීන කරන්න. යාවත් කාලීන කරන්න අප්ඩේට් කරනවා කියලා අපි කියන්නේ. හරි. අපි බලමු මොකද්ද මේ කියන්නේ. න්‍යායාත්මක දැනුම ලබා ගැනීමට විකල්ප මාර්ග කොතෙකුත් තියෙනවා. ගුරුවරු ඉන්නවා, පොත්පත් තියෙනවා, සංග්‍රහ තියෙනවා. හැබැයි ප්‍රායෝගික භාවිතය සම්බන්ධයෙන් අවබෝධ ලබා ගන්න ඔබ ගොඩක් වෙහෙස වෙන්න ඕන. කෙසේද මේ වෙහෙස විය යුත්තේ?
එදිනෙදා පුවත්පත් සංගරා ප්‍රවෘත්ති කාලීන වැඩසටහන් දිනෙන් දින අලුතෙන් හඳුන්වන දෙන වැඩසටහන් ඔබ ඒවා පරිශීලනය කරන්න අවශ්‍යයි. නැවතත් කියන්නේ ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරගන්න. මම කියවන විකල්ප අවස්ථාව ඔබට ඒ සඳහා අවස්ථාවක් තියෙනවා. DP Education 6 වසරේ සිට තිබෙන ඒ ඉංග්‍රීසි පාඨමාලාව ඔබ හදාරන්න. පියවරින් පියවර ඔබට උසස් පෙළ දක්වාම අවශ්‍ය සියලු දේවල් මේ වනිට සම්පාදනය කළ අවසන්. අවශ්‍යම තොරතුරු යාවත් කාලීන කරගන්න, අප්ඩේට් කරගන්න. ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරගත යුතුමයි. ඔබට ආර්ථික විද්‍යාව දැනුම ලබා ගන්න පමණක් නෙමේ ඔබ ලබා ගන්න දැනුම වෙනත් අයට දෙන්න. ඔබ දැනුම ලබා ගන්නව විතරක් නෙමේ ඒ පිටත් පාර්ශවයකට වෙනත් පාර්ශවයකට දෙන්න. ඒ සඳහාත් ඔබට ඉංග්‍රීසි භාෂාව අවශ්‍යමයි. ඒ ගැන අපි මේ වෙනම අමතරව ඔබේ අවධානය යොමු කරන්නේ මේ ගමන සාර්ථකව යන්න නම් ඔබ ඒ භාෂා ප්‍රවීණත්වයක් ලබාගත යුතුම නිසා. ඒ ගැන විශේෂයෙන් අවධාරණය කිරීම. මේ ඔබේ සාමාන්‍ය දැනීම සඳහා මේ ඔබ විභාගේ ලියන කාලවකවානුවේදී මේ ඉලක්කම් වෙනස් වෙනවා. මම මේ ඔබට අවශ්‍යතාවයක් ඇති කරන්න හදන්නේ මේවා කොහොමද දැනුවත් වෙන්නේ. පොතේ තියෙන දැනුම විතරක්ම අප මේ කියන වචන විතරක්ම නෙමෙයි ඔබටත් තියෙනවා යම් දත්ත ලබා ගන්න, තොරතුරු ලබා ගන්න, කැප වෙන්න අවශ්‍යතාවයක් මේ තියෙන්නේ මේ මොහොත වෙන විට වර්තමානයේ. එක පුද්ගලයෙකුගේ ආදායම එක්සත් ජනපද ඩොලර් වලින් 3582ක්. ඒ 3600 ඉක්මවීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒවා ගැඹුරින් සාකච්ඡා කරනවා ඉදිරියේදී. ඩොලරයට අද හුවමාරු වෙන රුපියල් ගාන අනුව රුපියල් ප්‍රමාණය අනුව ඔබට පුළුවන් එතකොට රුපියල් වලින් මේ මුදල කීයද කියලා දාගන්න. විශේෂයෙන්ම අන්තර්ජාතික වශයෙන් ඒ දත්ත පරිශීලනය කරද්දී ලෝකේ ප්‍රබල මුදල් ඒකකයකින් තමයි ප්‍රකාශ කරලා සංසන්දනය කරන්නේ. ඒ නිසා සාමාන්‍යයෙන් බොහෝ විට ප්‍රකාශ කරන්නේ ඩොලර් වලින් ඔබට පුළුවන් එය රුපියල් බවට පරිවර්තනය කරගන්න. ඒ දේ අපි කරලා දෙනවා කියලා දෙනවා කරන විදිය. තාම මේ මඟ පෙන්වන්නේ විශේෂ දේශේ. ආර්ථිකයේ වර්ධන වේගය බලන්න ඍණ 3.6ක්. ඍණාගයක්. දැන් පළවෙනි දවසේම විශේෂ දේශ ඉගෙන ගන්න ගමන් ඔබටත් හොරෙන් මං ඔබට ආර්ථික විද්‍යාවේ න්‍යාය සහ ප්‍රායෝගික භාවිතයේ මේ දැනුවත් කරමින් සිටින්නේ සහ ඔබ දැන සිටින දේ තහවුරු කරමින් සිටින්නේ නිවැරදි බව. හෝ ඔබ වැරදි මතයක හිටියානම් ඒ නිවැරදි කරන්න අවස්ථාවක් මේ උදා කරගන්න. අපේ අපනයන ආනයන අතර හිගයක් තියෙන්නේ විදේශ රටවලට අපි යවන අපනයන වලට වඩා පිට රටින් අපි ගේනදී ආනයන විශාල ප්‍රමාණයක් වැඩි හිගයක් තිබෙනවා. ජනගහනය අපි කෝටි 2.2 කියලානේ කියන්නේ. මේ තමයි සංඛ්‍යාව. ඒවා නිරන්තරයෙන් වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන සංඛ්‍යාව ඔබ දැනුවත් විය යුතුයි. වසරින් වසර ඔබ විෂය නිර්දේශයේ ඔබ විභාගයේ ලියන අවුරුද්ද වෙනකොට තරමක් මේ ඉලක්කම් වෙනස් වෙයි. අඩු වැඩි වෙයි. විනිමය අනුපාතය මං හිස් තැනක් තිබ්බා. සාමාන්‍යයෙන් මේ මොහොතේ ඩොලර් එකක් රුපියල් 200කට ආසන්න මුදලක තියෙනවා. නමුත් හෙට ඒ අගේ උච්චාවචනය වෙනවා. වැඩි වෙන්නත් පුළුවන්, අඩු වෙන්නත් පුළුවන්. 200කට ආසන්නයි කියන අඩු වැඩි අතරතුර. නිර වශයෙන් බැලුවොත් මේ මොහොතේ අද ඩොලරයක් රුපියල් 199යි ආසන්න වශයෙන්. නමුත් ප්‍රායෝගිකව වෙළඳපොලේ ගන්න ගියොත් ඒ අගේ නෙමෙයි වෙන්න පුළුවන්. ඇයි එහෙම වෙන්නේ? ඒ දේ ඔබට විෂය නිර්දේශය තුල අපි උගන්වනවා. මෙතෙක් වෙලා අපි මේ ගමන් මාර්ගයේදී ආවේ ඔබ දන්නා දේ ගැන හැඳින්වීම. මේ නැවතත් මතක් කිරීමක් කරන්නේ විනිමය අනුපාතය අනුව රුපියලේ අගය පහත බැසීමේ තත්වයක් ඔය පෙන්වන්නේ. අපි ඉස්සරහට යමු. දැන් අපි දන්න දේවල් ගොඩක් කතා කරනවා. දන්න තැනකින් පටන් ගන්න එක තමයි සාර්ථක ගමනකට හොඳම ආරම්භය. ඒ නිසා ඔබ දැන් ඔබේ මනස තුල තිබෙනවා ඔබ ආර්ථික විද්‍යාව පිළිබඳ බොහෝ දේ දන්නා බව. වෙනත් විෂයක් සංසන්දනය කරන්න.
මත් වෙනත් විෂයන් අව탁සීරු කරනව නෙමෙයි. ඔබ දැනට උසස් පෙළ විෂය නිර්දේශයේ ඔබ විසින් තෝරාගෙන තිබෙන ඇතැම් විෂයන් සම්බන්ධයෙන් ඔබ තවමත් මේ මාතෘකා ඒ වචන ඔබට ගොඩාක් අලුත්. ගොඩක් නුහුරුණු පුරුදු වෙන්න පුළුවන්. නමුත් ඔබට දැන් පැහැදිලි නේද? ඔබ හොඳින් දන්න ඔබ එදිනෙදා ජීවිතේ ඔබට මුහුණ දෙන්න වෙන ඔබ අත්දකින ඔබ කතා කරන ඔබේ ජීවිතයට බලපාන දේවල් මේ විෂය තුල කතා කරන්න කියලා. අපි එවැනි කරුණු ගණනාවක් කතා කරා ඒ එක දෙයක්වත් ඔබ ජීවිතේ පළවෙනි වතාවට අහපු වචන නෙමෙයි. ඔබ පළවෙනි වතාවට අහපු වචන නෙමෙයිනේ මම වෙන්නේ. ඒ සියලු දේ ගැන ඔබ කිහිප වතාවක් අසා තිබෙනවා. ඒ ගැන යමක් දන්නවා. ඇතැම් දේ නිවැරදි, ඇතැම් දේ වැරදි. නිවැරදි දේ තහවුරු කරගෙන වැරදි දේ නිවැරදි කරගෙන තවත් දැනුම වර්ධනය කර ගැනීමයි මේ විෂය නිර්දේශය තුළ ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ. ඔබ දැනටමත් දැන සිටින ඇතැම් සිද්ධාන්ත අතර වැරදි මතමතාන්තර කොතෙකුත් තියෙන පුළුවන්. අපි ඒවා නිවැරදි කරගන්න උත්සාහ කරමු. මේ පෙළ ගැස්ම මම ඔබට පෙන්වුවේ. ඒතර ඔබට නැවතත් මේක පරිශීලනය කරලා පුළුවනි අපි ආපු ගමන බලන්න. ඔව් දැන් අපි එතකොට දන්නා දේ තිබෙනවා. දන්නා දේ තුල වැරදි මතමතාන්තරවල අපි එළඹගෙන සිටිනවා. දැන් අපි ඈත අතීතේ ඉඳන්ම කියන ප්‍රකාශයක් මේ. දැන් ආර්ථික විද්‍යාව විෂය ඉගෙන ගනිද්දී මේක ඊටාම සාධාරණව ප්‍රායෝගිකව බොහොම බුද්ධිමත්ව ඉගෙන ගන්න ඕන විෂයක්. සහ උගන්වන්නත් අවශ්‍යයි. නිසා මෙතනදී සැබෑව කුමක්ද? ඒ ඉගෙනගෙන ඒ ආකාරයට ආර්ථිකය හැඩගැස්සුනේ නැත්නම් අර ඍණ වර්ධන වේගය කොතනින් නවතීද කියන්න බෑ. දැන් බොහොම උපේක්ෂාවෙන් බොහොම සමබරව එක පැත්තක් එක අන්තයකට නොගිහින් ඔබ මේ මොහොතේ මේක හිතට ගන්නට අවශ්‍යයි. අපි කියන අපේ රටේදී ගන්න ඒක තමයි හොඳම. ඔව්. අපි එහෙම කියලා තියෙනවා. සේ රටදී සිරිසැපදී. මේක බොහොම ජනප්‍රිය වාක්‍ය ඛණ්ඩයක්. අපි කියනවා කල්පෙනිත්තක්වත් අපි අපේ රටේ හදන්නේ නැහැ. මොකද්ද මේ තේරුම? අල්පෙනිත්තක්වත් හදාගන්න බැරි නම් මොකක්ද? ඒකත් පිට රටින් ගෙනෙනවා. මිනිරන් අපනයනය කරනවා, පැන්සල් ආනයනය කරනවා. අපේ රටේ මිනිරන් පිට රට යවනවා, පිට රටින් පැන්සල් ගෙනිනවා. දැන් මේ තව කතාවක්. රට වටේම මුහුද තිබෙනවා. දූපතක් කොච්චර මාළු ඉන්නවද? ඒත් අපි පිට රටින් තින් මාළු ආනයනය කරනවා. දැන් මේ ආර්ථික විද්‍යාව. තාම හදිස් වෙන්න එපා. කෝකද හරි කෝකද වැරදි කියන එක ඉගෙන ගන්න අපි ක්‍රමක්‍රමයෙන්. මේ ඔබට අහන්න තියෙන ප්‍රකාශ තව කොච්චර තියෙනවද? මේයින් ඊටාම ස්වල්පයක් නේ. ඒතර විවිධ කටකතා අපිට ලැබෙනවා. අහන්න ලැබෙනවා. ඊ දේවල් අතර ඇහිලා අපි සමහරක් වෙලාවට බොරුව කීප වතාවක් අහන්න ලැබිලා ඇත්ත වගේ වෙනවා. දැන් ආර්ථික විද්‍යාව එහෙම වෙන්න බෑ. අපි මේ ඊටාම නිවැරදිව ගවේෂණය කරන්න ඕන මේ විෂය තුළ කෝකද හරි කෝකද වැරදි වැරදි මතිමතාන්තර බැහැර කර හරිදී දැනුවත් වෙනවා. අන්නේ විද්‍යාත්මක දැනුම තමයි ඔබට මේ විෂය තුළ අපි ලබා ගන්න. දැන් අපේ පෙළ ගැස්ම එක කෝණයකින් බලලා අපි පැත්තකින් තිබ්බා. මොකද්ද මේ ආර්ථික විද්‍යාවේ විෂය නිර්දේශය තුළ අපි ඉගෙන ගන්න. 12 වසරේ 13 වසරේ මෙච්චර කාල පරිච්ඡේදය තියෙනවා කිව්වා මතකයිනේ. 300 600යි විභාගේ පැය 5ක් ලියන්න තියෙනවා. පැය 2ක පේපර් එකක් තියෙනවා. බහුවර්ණ පැය 3ක තියෙනවා
ප්‍රශ්න පත්‍රයක් ප්‍රශ්න 5කට උත්තර ලියන්න ප්‍රශ්න 10ක් දෙනවා. 5ක් අයින් කරන්න පුළුවන්. 5යි ලියන්න තියෙන්නේ. 10ටම ලියන්න උගන්වනවා. 10ම ලියන්න ඉගෙන ගන්න. උපදෙස් දීලා තියෙන පිළිවෙලට ප්‍රශ්න ටික තෝරගෙන ලියමු. හරි. දැන් මේ පරිසරයට අදාළ ඔක්කොම කරුණු ටික ඔබේ ඔළුවට ආවා. දැන් ඔබ ඊටාම සරලව මෙන්න මේ දේ හිතේ තියාගන්න. ඔබ දන්න තැනකින් පටන් ගන්න. ඔබ දන්න දෙයක්. නොදන්න විෂයක් නෙමෙයි. අර මම පෙන්නපු වචන ටික තමයි මුළු සිලබස් එකේම ඉස්සරහට ඉගෙන ගන්න තියෙන්නේ. මුළු විෂය නිර්දේශයේම ඉස්සරහට ඉගෙන ගන්න තියෙන්නේ. බඩු මිල, ආනයන, අපනයන, වෙළඳශේෂය, රජයේ ආදායම, වියදම, ණය, ජනගහනය. අපි ගොඩක් වචන දැක්කේ. ඔබ අහලා තියෙනවා. ඒ එක දෙයක්වත් අහලා නැති නුපුරු දේවල් නෙමෙයිනේ. ඔය දේ දන්නවා. ඊ දේවල් එක්ක අපි දැන් ඉස්සරහට යන්න. නිපුණතා අංක 1. එහි ප්‍රධාන උපකොටස. ඒ තමයි දැන් අපි ඉගෙන ගන්න යන්නේ. ආර්ථික පද්ධතියක මූලික ආර්ථික ප්‍රශ්න. මේ බලන්න. ප්‍රශ්න. මූලික ආර්ථික ප්‍රශ්න. මූලික ආර්ථික ප්‍රශ්න. මේ තමයි ඔබට ඉස්සරළම මුහුණ දෙන්න සිද්ධ වෙන මූලිකම ආර්ථික සංකල්ප. මූලික ආර්ථික ප්‍රශ්න. අපි කාටත් ප්‍රශ්න තියෙනවා. ඔබට මට පහළම මට්ටමේ ඉන්න දුගීම පුද්ගලයාගේ පටන් ඉහළම මට්ටමේ ධන කුවේරයා දක්වා ප්‍රශ්න. ඒ සියලුම ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න. 100%ක්ම ආර්ථික ප්‍රශ්න. ඒ ආරම්භයේ මූලික ආර්ථික ප්‍රශ්න. බලමු මොනවද? හැබැයි ප්‍රශ්න විතරක් නෙමෙයි ප්‍රශ්නේ විසඳ ගන්න විකල්ප ක්‍රමත් අපි උගන්වනවා. ප්‍රශ්නෙට විසඳුම ඔබ ඉගෙන ගන්නවා. ඔබ මූලික ආර්ථික ප්‍රශ්න දැනගන්නවා. ප්‍රශ්න වලට අවශ්‍ය පිළිතුරු ඒ ඉදිරිපත් කරන ආකාරය දැනගන්න. ඒ තුලනාත්මකව විග්‍රහ කිරීම එසේ මෙසේ දෙයක් නෙමෙයි. පහසු වැඩක් නෙමෙයි. ප්‍රශ්න හඳුනගන්න මූලික ආර්ථික ප්‍රශ්න. කුමක් නිපදවිය යුතුද? කොපමණ නිපදවිය යුතුද? කුමක් කොපමණ නිපදවිය යුතුද? What to produce in which quantities? කෙසේ නිපදවිය යුතුද? How to produce? How to produce? Whom to produce? කුමක් කොපමණ ඔබ අසා තිබෙනවා. කෙසේ කා සඳහා ආන් ඒ දේ තමයි මූලික ආර්ථික ප්‍රශ්න කියන්නේ. මේ සියල්ල විස්තරාත්මකව කතා කරනවා මේ පෙළ ගැස්මතාව. ඒ සියලු මූලික ආර්ථික ප්‍රශ්න අපට සමාජ විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් තමයි අධ්‍යයනය කරන්න වෙන්නේ. ආර්ථික විද්‍යාවේ සෑම සිදුවීමක්ම සමාජ විද්‍යාත්මකයි. ආර්ථික විද්‍යාව විද්‍යාවක්. ඒ කවර විද්‍යාවක්ද? එය සමාජ විද්‍යාවක්. ඔබට මා මුලින්ම කීවා ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාවන් අතර රැජින social science සමාජ විද්‍යාවක්. මිනිසා නැමැති සමාජීය සත්වයා ගැන මේ හදාරන්නේ. අද ඔබට මට මුහුණ පාන්ට වෙලා තියෙන විශාලම සමාජ ප්‍රශ්නේ සමාජ දුරස්තභාවය. කවුද කැමැත්තෙන් දුරස් වෙලා ඉන්නේ? මේ වසංගත තත්ත්වය නිසා අද මුළු ලෝකෙම ආර්ථික විද්‍යාවට අභියෝගයක් වෙලා. ආර්ථික විද්‍යාවට මේ වසංගතයේ අභියෝගයක් වෙලා. ආර්ථික විද්‍යාවේ මූලාශ්‍රයේ උපත මේ විෂය ඉගෙන ගන්න අවශ්‍ය මූලික පදනමම මේ මොහොතේ යම් අභියෝගයකට ලක් වෙලා. ඒ නිසා මේ විෂය ඉගෙන ගන්න එක කොච්චර ඔබට කාලීනව වැදගත්. ආර්ථිකයේ හරය තමයි මේ ආදිම සමාජීය කණ්ඩායම් පවා එකට ගොනු වෙලා හිටියේ. කණ්ඩායම් හැසිරීම. ඒ කණ්ඩායම් හැසිරීමක මුල පවුල. ඔබේ මව, පියා, අයියා, අක්කා, නංගි, මල්ලි
ආච්චි අම්මා සිය තාත්තා. ඔය සියලු දෙනාම සමාජීය වශයෙන් පවුල් ඒකකයක් තුල ගොනු වෙලා ඉන්නේ. ඒ තමා සමාජයේ තිබෙන ඊටාම කුඩාම සමාජ ඒකකය. ඒට ආර්ථික විද්‍යාවේ මින් ඉදිරියේදී ඔබ මම එය හඳුන්වන්නේ කුටුම්බය කියන වචනේ. household ඉංග්‍රීසි වචනේ. කුටුම්බය. කුටුම්බයක් කියලා කියන්නේ මොකක්ද? මේ පින්න පවුල් ඒකකයක්. දැන් මෙතනත් මේ අයියා, නංගි, මල්ලි, එහෙම නැත්නම් මේ අම්මා, තාත්තා, දුව, පුතා ඔය කවුරු හරි වෙන්න පුළුවන් මේ ඉන්නේ. ඒ කුඩා ඒකකයක් නේ. ඒ කුටුම්බය කියන ඒකකය තමයි රටක මූලිකම සමාජීය ඒකකය. පවුල. පවුලක ඔබ අද ඊයේ හෙට මේ ඔබ එදිනෙදා හිතන පතන තීරණ ගන්න කන බොන අඳින පනදින ඉන්න හිටින ආහාර පාන ඇඳුම් පැළඳුම් ඉඳුම් හිටුම් ඔය හා සම්බන්ධව ඔබට කොතෙකුත් ප්‍රශ්න පැන නගිනවා. කොච්චර ප්‍රශ්න පැන නගිනවා. මේ විෂය තුල ඒට විසඳුම් ඉදිරිපත් කරන තැනින් තමයි විෂය පටන් ගන්නෙ. කුමක් කොපමණ කෙසේ කා සඳහා ඒක පැතිකඩවල් ගණනාවකින් අපි ඉදිරියේදී අවධානය යොමු කරනවා. ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාවක්. Economics is a science, it is social science. ඒ සමාජ විද්‍යාවක්. මිනිසුන් හැසිරෙන්නේ සමාජීය වශයෙන්. සාමූහිකව. කණ්ඩායමක් වශයෙන්. අද අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ මොහොතේ විසිරී දුරස්ථභාවයකින් තීරණ ගන්න, හැසිරෙන්නේ, ඉගෙන ගන්න. ආර්ථික විද්‍යාවේ අපි එදිනෙදා අපිට හුරු පුරුදු මීට අවුරුදු 1කමාරකට විතර කලින් ඔබ මම අපි ජීවත් වෙච්ච ඒ සමාජයයි මේ මොහොතේ තියෙන මේ අර්බුදකාරී තත්වයේ මේ වසංගතය නිසා සංසන්දනය කළ බලන්න. ඒ සියලු දේ අතර තියෙන ගැටලු කොහොමද අපි හඳුනගන්නේ? මේ විෂය අපිට ඒකට තෝතැන්නක් මේ හඳුනගන්නේ. ඒක තමයි මේ විෂයේ තියෙන ප්‍රායෝගික බව. ඉතින් විභාගයේදී ඔබ කොතෙක් දුරට අර න්‍යායාත්මක දැනුම මේ ප්‍රායෝගික භාවිතය සමග දැන සිටිනවාද කියන දේ ප්‍රශ්න කරනවා. සා පටන් ගන්න මුල් දවසේ ඉඳන්ම එදිනෙදා ජීවිතෙත් එක්ක සම්බන්ධ වෙලා මේ විෂය තේරුම් ගන්න. ඒ අවශ්‍ය දැනුම අපි ලබා දෙන්න. දැන් ඔබට වැටහෙනවා මම මේ විෂය නිර්දේශයේ තියෙන න්‍යායාත්මක පදනම එක දිගට කියාගෙන යනව නෙමෙයි කියලා. ඒ හැම තැනකටම ප්‍රායෝගික ලෝකයෙන් යම්කිසි උදාහරණයක් ඔබ එදිනෙදා ජීවත් වෙන පරිසරයෙන් යම්කිසි දෙයක් ගෙනත් ගලපලයි මේ දේ අපි පැහැදිලි කරගන්නේ. කොච්චර පහසුද මේ කියන සීලමු දෙයට අදාළ අතුරු සටහන් අවශේෂ දේවල් ඒ සියල්ල ගොනු කරලා දෙන්නම් බොහොම පැහැදිලිව කතන්දරයක් වගේ කියවගෙන යන්න. මේ දේවල් PDF මගින් ඔබට එවනවා. ඒ දැනුම ලබා ගන්න. මේ මොහොතේ ඔබ මේ හොඳින් අසා සිටින්න. අවධානයෙන්. ඉන්පසු නැවත මේ මතක් කරන්න. මොකද්ද මේ විෂය තුල අපි අද කතා කරන්නේ? නැවතත් අපි කියන ආර්ථික විද්‍යාව, සමාජ විද්‍යාව. මිනිසා නැමැති සමාජීය සත්වයා. එයා හැමතිස්සෙම කැමති කණ්ඩායමක් හැටියට ඉන්නේ. මව, පියා, දුව, පුතා මේ අය එකට අත්වැල් බැඳගෙන එක වහලක් යට එක පවුලක එක කුටුම්බයක සමාජිකයෝ. තනි තීරණ නෑ, සාමූහික තීරණ. එතනින් තමයි ආර්ථික විද්‍යාව පටන් ගන්න. ඒ මිනිසා නැමැති සමාජීය සත්වයා තමන් සතු දැන් වැදගත් වචන ටිකක් එනවා. විකල්ප ප්‍රයෝජන සහිත සීමිත සම්පත්. ටිකක් වැඩේ දිගයි. විකල්ප ප්‍රයෝජන සහිත සීමිත සම්පත්. සෑම සම්පතකටම විකල්ප ප්‍රයෝජන තිබෙනවා. ඔබ සම්පතක්. ඔබත් සම්පතක් රටේ. මානව ප්‍රාග්ධනය, ශ්‍රමය. ඔබ දන්නාදී ඔබ තුල තියෙන සහජ කුසලතා. ඔබට කොච්චර කුසලතා තිබෙනවද? ක්‍රීඩා කුසලතා, සෞන්දර්ය කුසලතා. මේ ආදි වශයෙන් විවිධ හැකියාවන් තියෙනවා. ඔය දුවට, ඔය පුතාට, ඔය හැමෝම තුළම හැඟවිච්ච විශාල ශක්තියක් තියෙනවා.
විශාල නිපුණතාවයක් තියෙනවා කිසියම් සුවිශේෂ වූ ක්ෂේත්‍රයකට. ඒ මතු කරගන්න. ඒ මතු කරගන්න යද්දී ඔබට දැනෙනවා කළ හැකි බොහෝ දේ තිබෙනවා මට. අර දේ මේ දේ. දැන් ඔබ ක්‍රීඩාවලට ඇලුම් කරන ක්‍රීඩාවලට දක්ෂ දරුවෙක් නම් ඔබට ජවන පිටිය එක ඒ විවිධ ශේෂ්ත්‍රයන් තුළ ඔබේ ඇඟ ඔබ තල්ලු කරනවා. දුවන්න, පනින්න එක ක්‍රීඩාවල. හැබැයි මේ සියලු දේ එකවර කරන්නට ගියොත් ඔයාට එක ක්‍රීඩාවකින්වත් ඉදිරියට යන්න බැරුව යනවා. ඔබ දැනගන්නට ඕන ඔබට තියෙන විකල්ප හැකියාවන්, විවිධ හැකියාවන්. හැම සම්පතකම විකල්ප ප්‍රයෝජන තියෙනවා කියන එක. ඔබ සතු විකල්ප හැකියාවන් තියෙනවා. හැබැයි විකල්ප හැකියාවන් තුලින් ගත හැකි ප්‍රයෝජන දුවේ පුතේ සීමිතයි. ඔබට කළ හැකි විවිධ ශාස්ත්‍ර ඔබ සංගීත ශාස්ත්‍රයට නිපුණ දරුවෙක් නම් ඔබට වාදනය, ගායනය, පද රචනය, තනු නිර්මාණය ඒ එක පැතිවලට ඔබ දක්ෂයි. හැබැයි ඔබට ඒ අතරින් වැඩිම හැකියාව තියෙන එක පැත්තක් තියෙනවා. අර විකල්ප සියල්ල අතරින් ඔබ වඩා දක්ෂ අංශ තෝරගෙන ඉදිරියට ගියොත් අන්න ඔබට වාසි ලබන්න පුළුවන්. අර විකල්ප සියල්ල අතරේ අපි සියල්ලම ගැන හිතන්න ගියොත් එතන පොඩි ගැටලු සහගත තත්ත්වයක් එනවා. සෑම සම්පතකම මේ ඔබට දැනෙන වචන දැනට කියන්නේ සම්පත් කිව්වම මෙතන අපි ආර්ථිකය කතා කරන තව මොහොතකින් භූමිය, ස්වභාවික සම්පත්, ශ්‍රමය, ප්‍රාග්ධනය, විවසාය, භූමිය ස්වභාවික සම්පතක්, ශ්‍රමය හා විවසාය මානව සම්පත්, ප්‍රාග්ධනය භෞතික සම්පත් කියලා ටිකක් බර වචන එක්ක ඒවා කියලා දෙන්නම් හිමින් පියවරෙන් පියවර. දැන් ඔබ සම්පතක් ඔබ උපදින විටම ඔබ සහජ නිපුණතාවයකින් යුක්තයි. කුමන හෝ ශාස්ත්‍රයකට අවිවාදයෙන්. අධ්‍යාපනයේ තුලින් පුළුවන් ඔබට මේ නිපුණතාවය, ඒ සහජ කුසලතාවය වර්ධනය කරගන්න. ඔබ ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන්. ඔබට ලස්සනට ගීත ගයන්න පුළුවන්. ඔබට ඊටාම දක්ෂ ලෙස ක්‍රීඩා කරන්න පුළුවන්. මේ මා කී නොකී තව බොහෝ දේ තුල ඔබ දක්ෂයි. කුමන හෝ හැකියාවක් සහිතව තමයි ඔබ උපදින්නේ. ඒ හැකියාව හඳුනගන්න. ඒ සම්පත තව තවත් ඔප්නංව ගන්න. ඔබට තව බොහෝ දේ කළ හැකි. ඒ අතරින් වටිනාම දේ තෝරගන්න. මේ විෂය තුල ඒක උගන්වනවා. සෑම සම්පතකම විකල්ප ප්‍රයෝජන තියෙනවා. හැබැයි හැම සම්පතක්ම සීමිතයි. ඒ විකල්ප ප්‍රයෝජන සහිත සීමිත සම්පත් වලින් අපිට අසීමිත උවමනාවන් තුල ප්‍රයෝජන ගන්නට, අසීමිත උවමනාවන් තුල ප්‍රයෝජන ගන්නට ඕනකමක් ඇති වෙනවා. නැවත අපි බලමු පැහැදිලි කරලා. දැන් ප්‍රධාන වචන තුනක් අපි සාකච්ඡා කරා. මොනවද මේ ප්‍රධාන වචන තුන කියලා බලමු. විකල්ප ප්‍රයෝජන සහිත සීමිත සම්පත්, අසීමිත උවමනාවන් අතර බෙදා හැරීම. මා මුලින්ම කීවා මිනිස් අවශ්‍යතා සහ උවමනා දෙකක්. මේ උවමනා කියද්දී මුලින්ම පළමු මිනිත්තු දෙක තුන තුලම ඔබ දැක්කා, ඔබට අහන්න ලැබුණා උවමනා අසීමිත විවිධත්වයකින් යුක්තයි. අන්න එතෙන්ට අපි ආපහු ආවා. උවමනා අසීමිතයි. මටත් ඔබටත් මොහොතින් මොහොත ආසාවක් නැති වෙනවා. රුචියක්, කැමැත්තක්, ආසාවක්, උවමනාවක්. ඒ උවමනාව සපුරා ගනිමින් ඉන්න අතරතුර තව උවමනාවක් පැන නගිනවා. ඒ දෙවෙනි උවමනාව මුලදී තිබුණේ නැහැ. ඒ දෙවෙනි උවමනාව සපුරා ගනිමින් සිටින විට ඊළඟ උවමනාව. හැබැයි ඔබට තියෙන ආසාව ඔබේ උවමනාව නෙමෙයි තව කෙනෙකුට තිබෙන්නේ. ඔහුට වෙනත් උවමනාවක්, වෙනත් ආසාවක්. ඒ ආසාව දිගේ ඔහු හෝ ඇය ඉදිරියට යනවා. මේ ලෝකෙන සියලුම මනුෂ්‍ය දෙය බලපුවම මේක මනෝවිද්‍යාව, ආර්ථික විද්‍යාව, සමාජ විද්‍යාව. ඒ සමාජ විද්‍යාව තුල තියෙනවා ඉතා
ගැඹුරු මනෝවිද්‍යාව. අසීමිත විවිධත්වයකින් යුතු මිනිසා නැමැති සමාජීය සත්වයා. අපේ පරම්පරාවේ අපි ඔබ වැඩි වයසේදී අපිට තිබිච්ච ආසාවල් උවමනාවල් නෙමෙයි අද ඔය වයසේ දුවල පුතාලට තියෙන්නේ. ලෝක ඉස්සරහට ඇවි තාක්ෂණයක බලන්න. අපි ඔබ වයසේදී ඔබේ වයසේදී අපිට මෙවැනි වසංගත තත්වයකට මුහුණ දෙන්න සිද්ධ වුණා නම් මෙහෙම උගන්වන්න ගුරුවරයෙක් හෝ ඔහොම ඉගෙන ගන්න දුවෙක් පුතෙක් හෝ ගැන හිතන්න. ඒ එදා තිබුණු තාක්ෂණෙත් එක්ක දැන් අද තාක්ෂණෙත් එක්ක කොයිතරම් වෙනසක්ද? උවමනා කොයිතරම් සංකීර්ණ වෙලාද? පාසල් වල අපි ජංගම දුරකථන සම්බන්ධයෙන් ගුරු මහත්ම මහත්මීන් දක්වපු ආකල්පේ අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ නේ. මීට අවුරුදු 2කට කලින් දැන් මොකද්ද වෙන්නේ? ස්මාර්ට් ෆෝන් එකක් හොයාගන්න. පාඩමට සම්බන්ධ වෙන්න. ඔන්ලයින් එන්න. මේ උවමනා ඔබට අද තව ඉදිරියේදී ඔබේ නංගි මල්ලිගේ පරම්පරාවේදී මේ මීටත් වඩා සංකීර්ණ තත්වයකට පත් වෙනවා නොඅනුමානයි. ඉතින් හිතන්න දුවේ පුතේ උවමනාවල කෙරවලක් තියෙයිද? මේ ඔබ ඉන්න ශේස්ත්‍රයේම මේ ලයින් එකේ මෙයන් මේ ඉගෙන ගැනීම ගල් ලෑල්ලේ ගල් කූරෙන් ලියපු අපේ පරම්පරාව. ඉස්කෝලේ කළු ලෑල්ලේ හුණු කෑල්ලෙන් ලියපු ගුරු මහත්මී වයිට් බෝඩ් අපි එහෙමනේ කියන්නේ. වයිට් බෝඩ් එකට ඊට පස්සේ මෙන්න දැන් පාසලට උවමනා මේ දේ. ඔබට උවමනා මේ දේ. මේ උවමනාව තව කුතනින් කෙරවල වෙයිද? කෙරවලක් නැහැ. අසීමිතයි. ඒ අසීමිත උවමනා සපුරා ගන්න අර සීමිත සම්පත් යොදා ගනිද්දී ලේසිද? නෑ. ප්‍රශ්න අන්න ඒව තමයි අර මූලික ආර්ථික ප්‍රශ්න කියලා අපි කතා කරන්නේ. දැන් මේ ප්‍රශ්න මේ මූලික ආර්ථික ප්‍රශ්න අපි කිව්වා කුමක්? කොපමණ කෙසේ කා සඳහා ලබා දෙනවද? මේවා දිගින් දිගටම කතා කරනවා. නිකන් මේ වචන පොඩ්ඩක් ඇහෙන්න විතර අද්දවස ඔබට උමුණ. අහගෙන ඉන්න. ඇහිලා ඊට පස්සේ මේ වචන පොඩ්ඩක් ඔබට හුරු වුණාම මේකින් එක අපි දිගට ඉස්සරහට අරගෙන යනවා. නම් කුමක් කොපමණ කෙසේ කා සඳහා නිෂ්පාදනය කළත් ඒ සඳහා අවශ්‍ය සම්පත්තියේ සීමිත ප්‍රමාණයක්. ඒ වාගේ විකල්ප ප්‍රයෝජන තියෙන නිසා කවර විකල්පයේද යොදා ගන්නේ කියන එකත් ප්‍රශ්නයක්. ඒ විකල්ප ප්‍රයෝජන සහිත සීමිත සම්පත් බෙදා හරින්න වෙනවා අසීමිත වුවමනා අතර. කොහොමද බෙදා හරින්නේ? දිනෙන් දින අලුත් වෙන අසීමිත ආශාවන් අතර මේ රටක සමාජයක ආර්ථිකයක තියෙන සම්පත් බෙදා හරින හැටි අතිශය සංකීර්ණයි. එතනින් තමයි අර ප්‍රශ්න ටික මතුවෙන්නේ. හැමදේම හිතන පතන තරම් නිපදවන්න බෑ. හැම විදියකටම මේ දේවල් නිෂ්පාදනය කරන්න බෑ. හිතෙන විදිහට. සියලුම දෙනාට අවශ්‍ය දේ ලබා දෙන්නත් බෑ. හැම දෙනාටම අවශ්‍ය දේ දෙන්නත් බැයි නම් ඒකත් ඇත්ත. හිතන පතන හැම විදිහටම ලබා දෙන්නත් බැයි නම් ඒකත් ඇත්ත. හැම දෙයක්ම හිතන පතන තරම් නිෂ්පාදනය කරන්නත් බැයි නම් කුමක් වේවා කොපමණ වේවා කෙසේ වේවා කා සඳහා වේවා නිෂ්පාදනය කරන්නේ කල යුත්තේ කවර ආකාරයෙන්ද කියන එක තමයි මේ විෂය නිර්දේශය තුළ දැන් අපි මේ නිපුණතා අංක 1 යටතේ කතා කරන්නේ. හරි. එහෙමනම් විකල්ප භාවිත සහිත හිග සම්පත් ඔබ දැන් මේ සාකච්ඡා කරා මොහොතේ කලින්. ඒ නැවත මම මෙතන සාරාංශ කරලා තිබෙනවා. විකල්ප භාවිතා සහිත හිඟ සම්පත් හා අසීමිත මිනිස් උවමනා අතර සම්බන්ධතාව අධ්‍යයනය කරන විෂය ආර්ථික විද්‍යාව. මේ නිර්වචන කිව්වම මේක එච්චර ගොඩාක් ගැඹුරින් ඔළුවට වදයක් කරගන්න එපා. ඔබ මේ විෂය හොඳින් ඉගෙන ගත්තාම පැයක් දෙකක් තව පැය කිහිපයක් ඔබට පුළුවන් ඔබේම නිර්වචනය ගොඩනගා ගන්න. අන්න ඒ විදිහට නිර්මාණශීලීව හිතන දරුවෝ තමයි අපි මේ වේදිකාවෙන් නිෂ්පාදනය කරන්නේ.
අප කියන දේ ඒ ආකාරයෙන්ම අහගෙන ඒකම කටපාඩම් කරලා ආයෙත් ඔබ ඒ විදිහට මේක ඉදිරියට දෙනවා නම් එතන අලුත් නිෂ්පාදිතයක් නැහැ. අලුතෙන් හිතලා නැහැ. අලුත් දරුවෙක් නැහැ. එතන කොපියක්. කොපියක් වෙන්න එපා. ගුරුවරයා උගන්වන දේ හොඳින් ග්‍රහණය කරගන්න. ඒක ඔබේ මනස තුල හොඳින් විශ්ලේෂණය කළා ඔබේම ස්වාධීන අදහස් ඉදිරිපත් කරන තරම් ඔබ නිර්මාණශීලී වෙන්න. ඒ නිසා මේ නිර්වචන ඌමනාවට වඩා ඕනෑකමින් වචනෙන් අකුරෙන් අකුර ඉස්පිල්ල පාපිල්ල කටපාඩම් කරන් එහෙම කරන්න යන්න එපා. ඉස්සලා අදහස ගන්න. මොකද මේ නිර්වචන දෙකක්. ජනප්‍රිය නිර්වචන දෙකක්. මේ නිර්වචන දෙකෙන්ම අවසාන කියන්නේ එකම දේ නෙවෙයිද හොඳින් බලන්න. අපි බලමු අප. මෙතන නිර්වචන දෙකක් තිබෙනවා. මේ නිර්වචන දෙකෙන්ම අවසානයේදී එකම පණිවිඩය දෙන්නේ. ඒ නිසා ඔබටත් මේ වචනම වෙනත් විදිහට වාසාව හසුරුවලා අලුත් නිර්වචනයක් ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නිර්වචන ගණනාවක් තියෙනවා මුද්‍රණය කරලා ඔබට නිබන්ධන වශයෙන් දෙනවා. ඒ සියල්ල කටපාඩම් කරන්න හදිස් වෙන්න එපා. අවබෝධ කරගන්න විශ්ය. දැනුම ලබා ගන්න. ඒ දැනුම ඊට පස්සේ නිවැරදිව හිරිදරව් කරන්න. විකල්ප භාවිත සහිත හිග සම්පත් හා අසීමිත මිනිස් උවමනා අතර සම්බන්ධතාව අධ්‍යයනය කරන විෂය ආර්ථික විද්‍යාවයි. දැන් ඒ වචනම මෙතන එනවා පොඩ්ඩක් වෙනස් වෙලා මේ අසීමිත මිනිස් උවමනාවන් එතනක් තියෙනවා මෙතනක් තියෙනවා. සීමිත සම්පත් මම මේ ඔප්පු කරන්නේ මේ ආර්ථික විද්‍යාව ජනප්‍රිය නිර්වචන දෙක. එකින් එක කටපාඩම් කරන්න එපා. එකම අදහස දෙවිදිහකට කියනවා. ඒක තේරුම් ගන්න අපි මොකද්ද මේ විශේෂයෙන් කරන්න කියන දේ මේ විශේෂයෙන් කියන්න හදන දේ අවබෝධ කරගන්න. නැවත අපි බලමු. නිර්වචන ගැන ගොඩාක් කාලය ගත කරන්නත් අවශ්‍ය නැහැ. හිග සම්පත් අසීමිත වූමනා සීමිත සම්පත් අසීමිත වූමනා මේ අතර ගැටුම. ඒ අසීමිත වූමනා අතර සම්පත් බෙදා හරින ආකාරය කුමක් කොපමණ කෙසේ කා සඳහා නිෂ්පාදනය කිරීමට මේ සම්පත් යොදා ගන්නවද? ওই දේ තමයි පළවෙනි පාඩමේ අපි ඉගෙන ගන්න. දැන් ඔබට ඊටාම වැදගත් පියවර. විද්‍යාවන් අතර නවීනතම පැරණිම විෂය සමාජ විද්‍යාවන් අතර රැජින. කොච්චර බරපතල විෂයක්ද? ඇයි මේ ඉගෙන ගන්න? කාටද වැදගත්? ටිකක් කෙටියෙන් බලමු. සාරාංශයක් හැටියට විස්තරාත්මකව කතා කරන ඉස්සර තර්කානුකූලව තීරණ ගන්න. දැන් සම්පත් සීමිතයි නා. උවමනා අසීමිතයි නා. තර්කානුකූලව තමයි තීරණ ගන්න වෙන්නේ. වැඩි දුර යන්න එපා. වැඩි ඈත යන්න එපා. ගෙදර. අද දවසේ ගෙදර. ඊළඟ ආහාර වේල හොඳම දේ දරුවන්ට දෙමව්පියෝ මොන දුකක් හරි විඳලා ඔබට අවශ්‍ය හොඳම දේ දෙන්නනේ උත්සාහ කරන්නේ. ඒ අය මොන තරම් ගැටලු සහගත තත්වයකට පත් වෙනවද ඔබට ඊළඟ ආහාර වේල සකස් කරලා දෙන්න බොහෝ දෙනෙකුට. ඔබේ නිවසේ ආහාර පිසින්න අවශ්‍ය වේලී ආහාර ද්‍රව්‍ය කොතෙකුත් ඇති. කොතෙකුත් ඇති කියන්නේ මහා විශාල තොගයක් නෙවෙයි. යම් ප්‍රමාණයක් තිබෙනවා මේ මොහොතේ. මස් මාළු කරවල බිත්තර වගේ දේ පරිභෝජනය කරන ගෙවල් වල මේ දේවල් තියෙනවා. එයින් කිහිපයක්. එළවලු සහල් ඔය සිල්ලර බඩු කුළු බඩු තියෙනවා. දැන් ඊළඟ ආහාර වේල පිසින්න කලින් තර්කානුකූලව හිතුවේ නැත්තම් එතන මහා නාස්තියක් අවුලක් අකාර්යක්ෂමතාවයක් සිද්ධ වෙනවා. පවුලේ 5 දෙනෙක් නම් ඉන්නේ. ඊළඟ ආහාර වේලට ඒ 5 දෙනාගෙන් කී දෙනෙක් සම්බන්ධ වෙනවද? ඒක හිතන්න ඕනනේ. දැන් මේ කොරෝනා සමයේදී නම් කොහෙවත් යන්න බැරි සංචලන සීමා සමයේදී නම් පවුලේ සියලු දෙනා
ගෙදර රැඳී සිටිනවා. නමුත් සාමාන්‍ය වාතාවරණයකදී ඇතැමට සතියන්තේ නම් ඒ ගෙදර අයියා කෙනෙක් වෙන්න පුළුවන් වගේ, අක්කා කෙනෙක් වෙන්න පුළුවන්, වැඩිහිටියෙක් වෙන්න පුළුවන්. ඒ සතියන්තේ මොකක් හරි රාජකාරියකට. එහෙම නැත්නම් මොකක් හරි ගමනකට. වෙනත් තැනකට ගිහිල්ලා අද හවස ගෙදර ඉන්නේ නැහැ. එහෙනම් 5 දිනෙකට අර සීමිත සම්පත් වලින් ආහාර පිසල වැඩක් නැහැ. එහෙනම් කෑම යන්න උනේ කී දෙනාට? ගෙදර 4 දෙනයි නම් 4 දෙනාටයි. බලන්න කොච්චර සරලද මේ දේ තේරුම් ගන්න විදිය අපි. මහා සංකීර්ණ ප්‍රශ්න සරල උදාහරණකින් තේරුම් ගන්න. තර්කානුකූලව තීරණ ගන්න. ඊළඟ ඇත්තටම මේ ඔබ සියලු දෙනාටම පොදු උදාහරණයක් මම මේ කියන්නේ. මම බොහෝ විට උදාහරණ ගන්නේ මෙතන එක් කොට්ටාශයකට විතරක් අදාළ තව කෙනෙකුට ගොඩාක් දුර හිතන්න නෙමෙයි. මේ මොහොතේ ළඟ ඔබේ අවට ඔබේ ඊළඟ පැය ඊළඟ මොහොත ඊළඟ ආහාර වේලට ගෙදර ආහාර පිසින විට තර්කානුකූලව සිතන්න උන කවුද ගෙදර ඉන්නේ අය? ඊළඟ තව ප්‍රශ්නයක්. ඒ ඉන්න අයගේ රුචිය. මොකද ගෙදර ඉන්න හැමෝම අයියලා අක්කලා නංගිලා මල්ලා එකම රසර නෙමෙයිනේ කැමති. කිරට මිරිසට. වැනිලාද චොක්ලට්ද? ඔහොම ප්‍රශ්න තියෙනවා. බිත්තරයක් නම් කෙනෙකුට ඒක තම්බලා තව කෙනෙකුට බෙදලා. යම් යම් ආහාර පරිප්පු කියමුකෝ. පරිප්පු. හොද්දද ඒක පරිප්පු බෙදුමද? කරවල හොද්දද කරවල බෙදුමද? දැන් සමහරු හොද්දට කැමති, සමහරු බෙදුමට කැමති. දැන් කරවල බැදුමට කැමති කෙනා අද ගෙදර එන්නේ නැත්නම් අද කරවල බැදුම් හදලා වැඩක් නැහැ. අර කරවල හොද්දට කැමති අය, මාළු හොද්දට කැමති අය, පරිප්පු හොද්දට කැමති අය නම් වැඩිපුර ඉන්නේ අද ආහාර වේල තර්කානුකූලවම හදනවා. නැත්නම් ප්‍රශ්නයක් එතන. ගැටලු තියව ඇති කරගන්න හදන්න එපා. මම මේ සරල උදාහරණ කියන ඔබට එහෙණි අත්දැකීම් කොතෙකුත් තියෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ මහ පොළොවේ අපි ඉන්න මේ පරිසරය තුල මේ ගෙදර සමාජය තුළ කුටුම්බය තුළ තියෙන ප්‍රශ්න වලින් තමයි මේ විෂය ඉගෙන ගන්න ලේසිම. එහෙනම් අද ගෙදර ඔබේ වැඩිහිටියෝ මව පියා ඊළඟ ආහාර වේල ඔබට සකසලා දෙන විදිය හිතද්දි කුමක්ද කොපමණද මොනවද කන්න දෙන්නේ දුවට පුතාට කොච්චරද කොහොමද මේක? අද කාටද? එහෙනම් ඒ අද ඉන්න අයට ගැළපෙන විදියට අද පවුලේ ඊළඟ ආහාර වේලට වාඩි වෙන අයට ඒ අයගේ කැමති රසට කැමති විදියට ගැලපුවේ නැත්තම් ඒ ආහාර වේල සාර්ථක ආහාර වේලක් වෙන්නේ නැහැ. ඒ දේ තර්කානුකූලව හිතන්න බලන්න මින් එහාට කොච්චර දේවල් අපිට තර්කානුකූලව හිතන්න වෙනවද ඉගෙන ගන්න වෙනවද උදාහරණ කොටකුත් තියෙනවා. එහෙනම් ඕනම රටක ඕනම කෙනෙකුට ඕනම පුද්ගලයෙකුට ඕනම පාර්ශවයකට ශිෂ්‍යයෙකුට ගුරුවරයෙකුට ඕනම වෘත්තීකයෙකුට තර්කානුකූලව තීරණ ගන්න ආර්ථ විද්‍යාව අතිශයින් වැදගත්. ඊළඟට රාජ්‍ය පාලකයන්ට කොහොමද තීරණ ගැනීමේදී ආර්ථික විද්‍යාව වැදගත් වෙන්නේ? රාජ්‍ය පාලකයන් අද දවස හිතන්න, පහුගිය මාස හිතන්න, ඉදිරි මාස හිතන්න, කොරෝනා වලට කලින් අවදි හිතන්න. දැන් ඔබ මේ විෂය ඉගෙන ගන්න දවස, මේ පාඩමට ඇහුම් කෙන දවස, ඇහුම්කන් දෙන දවස, අද මම මේ පාඩම ඉදිරිපත් කරන දවස, ඔබ විභාගයට ඉදිරිපත් වෙන දවස අතර වෙනසක් තියෙන්න පුළුවන් කාලය අනුව. නමුත් අපි හිතමු අපේ රටේ මේ මොහොතේ මම මේ මොහොත කියලා මෙතන විශේෂයෙන් කතා කරන්නේ මේ සංචරණ සීමාවට යටත් වෙච්චි මේ COVID-19 වසංගතයේ ඇතුළ ජීවත් වෙන මේ මොහොතේ රට වසා ඇති මොහොතක. රට වසන්නට පෙර රටේ විවිධ මත විවිධ පාර්ශවයන් විවිධ ආකාරයෙන් ඉදිරිපත් කළා. දැන් මේවා විවෘතව අපි ඉගෙන ගන්න ඕන මේ විෂය තුළ. මේ ගැටුම් ඇති කරගන්න ගැටුමක් ඇති කරන්න දෙන ප්‍රකාශයක් නෙමෙයි. ඔබ මැදිහත්ව හොඳින් පුළුල්ව මුළු සමාජයේ දෙස ආර්ථික විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් දැන් තර්කානුකූලව හිතන්න. ඇතැම් පාර්ශවයන් රට විවෘතව තබාගත යුතුයි කියන මතයේ හිටියා. නිෂ්පාදනය, අලෙවිය, බෙදා හැරීම මේ ආර්ථික විද්‍යාව. නිෂ්පාදනය, අලෙවිය, බෙදා හැරීම. මේ වචන පොඩ්ඩම අල්ලගන්න. ඉස්සරහට අපි විස්තරාත්මකව කතා කරනවා. නිෂ්පාදනය, අලෙවිය, බෙදා හැරීම. මේ අංශවල නිරත වෙන අය. ගොවියෝ කෘෂි කර්මාංශය, කාර්මිකයෝ කර්මාන්ත අංශය, සේවාංශයේ වෙනත් පුද්ගලයෝ
මේ කුෂිකර්ම කර්මාන්ත සේවා කියන සියලුම අංශ, ඒ අතර අංශ තව 48ක් තියෙනවා. අපි ඒක පස්සෙ කතා කරනවා. ඒවා කටපාඩම් කරගන්න අවශ්‍ය නැහැ. ඒයින් වඩා වැදගත්ම අංශ පිළිබඳව ටිකක් වැඩිපුර අවධානය යොමු කරන්නට ඕනේ ප්‍රායෝගිකව. ඒතර මේ කුෂිකර්ම කර්මාන්ත සේවා කියන අංශවල සියලුම නිෂ්පාදකයෝ, බෙදාහරින්නෝ, අලෙවිකරුවෝ සියලු දෙනාගේ මතය උනේ රට විවෘතව තැබිය යුතුයි. වෛද්‍ය විශේෂඥයන්ගේ මතය මොකක්ද? නෑ, මේ වසංගතය පාලනය කරන්න රට වසා තැබිය යුතුයි. සංචලන සීමා, සෞඛ්‍ය නීති රීති මේ ආකාරයෙන්ම අනුගමනය කළ යුතුයි. දැන් රාජ්‍ය පාලකයින්ට විවිධ පාර්ශ්වයන්ට ඇහුම්කන් දෙන වෙනවා. පූජක උතුමන්ලා, ස්වාමීන් වහන්සේලා, විවිධ ආගම්වල ඒ පූජක උතුමන්ලා, ඒ පාර්ශ්වයන් තවත් දෘෂ්ටි කෝණයකින් මේක ගැන අදහස් දක්වනවා. ඒ අතර විවිධ නොගැලපෙන සුළු අදහස් තිබෙනවා. එක්කෙනෙකුගේ මතයක් සමග තව කෙනෙකුගේ මතයක් ගැලපෙන්නේ නැහැ. ඔබ ප්‍රවෘත්ති වලට, රූපවාහිනී විවිධ වැඩසටහන් වලට ඔබ ඒවා නරඹනවා නම් ඔබට දැනෙනවා එක ප්‍රශ්නයක් රාජ්‍ය පාලකයෝ ඊට සම්බන්ධ වෙච්ච අය, සම්බන්ධ වෙලා හිටපු අය, වර්තමානයේ සම්බන්ධව සිටින අය, ඉදිරියට සම්බන්ධ වෙන බලාපොරොත්තු වෙන අය විවිධ දෘෂ්ටි කෝණ වලින් වාද විවාද කරගන්නවා. ඒ සඳහා කොතෙකුත් වැඩසටහන් ඔබ නරඹනවා. ඉතින් බලන්න මේ තීරණ ගනිද්දී රාජ්‍ය පාලකයින්ට වඩා වැදගත් වෙන්නේ අර ආර්ථික විද්‍යාවේ නියාමයන්. සියලු දෙනා එතනදී මේ සීමිත සම්පත්, අර විකල්ප ප්‍රයෝජන වලින් යුක්ත සීමිත සම්පත් කොහොමද අසීමිත උවමනා අතර කළමනාකරණය කරමින් බෙදා හරින්නේ කියන නිවැරදි තීන්දුව ගන්න නම් වෙන එකම විෂයක්වත් නෙමෙයි, ආර්ථික විද්‍යාව තමයි වැඩිම වැදගත් පණිවිඩය දෙන්නේ. ඒ පණිවිඩය දෙන පණිවිඩය මොකක්ද කියන දැනුම තමයි මේ කාල පරිච්ඡේද 600ක් තිස්සේ නිපුණතා 12ක් යටතේ අවුරුදු 2ක් තිස්සේ වෙන වෙනම මාතෘකා ගණනාවක්, උපමාතෘකා ගණනාවක් තුළ ඔබ ඉගෙන ගන්න. මේ අද දවසේ අපි කරන්නේ විෂය නිර්දේශයේ පළවෙනි ඒකකයේ තුලින් ඒකට අවශ්‍ය පරිසරය ඔබට හඳුන්වා දෙන එක. ඒක තමයි විෂය නිර්දේශයේ ඒ කොටසේ බලාපොරොත්තු. මෙහි වැදගත්කම තර්කානුකූලව තීරණ ගන්න රාජ්‍ය පාලකයින්ට. ඒක පැත්තක් අපි ඉහළින්ම පටන් ගත්තා. ආර්ථික සංසිද්ධීන් වඩා හොඳින් අවබෝධ කර ගැනීමට තර්කානුකූලව තීරණ ගන්න මේ වැදගත් වෙනවා. තව කාටද? ආයෝජකයන්ට, ව්‍යාපාර ශාස්ත්‍රය, පාරිභෝගිකයන්ට, කුටුම්බංශය. දැන් නැවත මම කුටුම්බ කියන්නේ කවුද කියලා කියන්නේ. ඒ දේ ඔබට හොඳට පුරුදුයි. කුටුම්බයක් කියන්නේ පවුලක්. ඒගොල්ලෝ කරන්නේ පරිභෝජනය. ඒ වචනේ වෙන වෙනම අය කතා කරනවා. කුටුම්බංශය පරිභෝජනය, පරිහරණය පාවිච්චි කරනවා කියන්නේ කනවා බොනවා වඳිනවා පරදිනවා එදිනෙදා. ඒවට පාරිභාෂික වචන දෙනවා. කන්සම්ප්ෂන් පරිභෝජනය, ඉන්වෙස්ට්මන්ට්ස් ආයෝජනය. නම් ඉන්වෙස්ටර්, කන්සියුමර් ආයෝජකයට, පාරිභෝගිකයට, නිෂ්පාදකයා, ප්‍රොඩියුසර්, ඒ සියලු දෙනාට මඟ පෙන්වනවා ආර්ථික විද්‍යාව. කාටද මඟ පෙන්වන්නේ නැත්තේ? කාටද මේක වැදගත් නොවෙන්නේ? ඔබට, ශිෂ්‍යයන්ට වඩා වැදගත් ඔබට කොතනදද ආර්ථික විද්‍යාව වැදගත් වෙන්නේ? ආර්ථිකයේ තුල ආර්ථික ක්‍රියාකාරකම් සිද්ධ වෙන නිෂ්පාදන කර්මාන්ත සේවා අංශ අතර රැකියාවක් සඳහා ඔබ ඉල්ලුම් කරද්දී ඔබේ සුදුසුකම් තුල ඒ ආර්ථිකය තුල රැකියාව වෙනදපළේ ඉල්ලුම් කරන සුදුසුකම් තිබෙනවා නම් තමයි ඔබට ඒ රැකියාව ලැබෙන්නේ. ඒ නිසා ඔබට ආර්ථික විද්‍යාව මඟ පෙන්වනවා මෙන්න ආර්ථිකයේ ස්වභාවය. රැකියාව තියෙන්නේ කොයි ශාස්ත්‍රයේද? ඒන් වඩාත් හොඳ ප්‍රතිලාභ සහිත රැකියාව තියෙන්නේ කොයි ශාස්ත්‍රයේද? ඒ සඳහා මොනවද ඔබ ඉගෙන ගත යුතු පාඨමාලා? ඒ සීල විෂයන් තුල තිබිය යුතු ඉතාම ප්‍රබල විෂය ආර්ථික විද්‍යාව. ඔබට ව්‍යාපාර අංශයේ ආයතනික රැකියාවකට යන්න, කළමනාකරණ අංශයේ, බැංකු ශාස්ත්‍රයේ විශේෂයෙන්ම විෂයක් වශයෙන් ආර්ථික විද්‍යාව ඔබ මූලික මට්ටමේදී ඉගෙනගෙන තිබෙනවාදයි ඔබේ සුසුකම් පරීක්ෂා කරනවා. ඒ නිසා ආර්ථික විද්‍යාව විෂය තර්කානුකූලව තීරණ ගන්න, ආර්ථික සංසිද්ධි වඩා හොඳින් අවබෝධ කරගන්න, රාජ්‍ය පාලකයින්ට, ආයෝජකයින්ට, නිෂ්පාදකයින්ට, පාරිභෝගිකයින්ට සහ ඔබ වැනි දුවදරුවන්ට, ශිෂ්‍යයින්ට අතිශයින් වැදගත් වෙනවා. හරි. එතකොට දැන් අපි ආර්ථික විද්‍යාවේ වැදගත්කම,
තර්කානුකූලව තීරණ ගන්න, ආර්ථික සංසිද්ධීන්, රාජ්‍ය පාලකයන්ට, ආයෝජකයන්, පාරිභෝගිකයන්, නිෂ්පාදකයන්ට, ශිෂ්‍යයන් රැකියාවෙන් ඉඳපල්ලේ හොඳ අවස්ථාවක් ගන්න. මොකද වෙන්න ඕනේ මේ ටික කතා කරා. අපි දැන් බලමු මේ කොටසේ ඊළඟ පියවර. එතනින් අපි එක සම්දිස්ථානට ඇවිල්ලා නවතිනවා. දැන් ඔබට මම පෙන්නනවා උසස් පෙළ විභාගෙදී මේ යන අතරින්ම විභාගෙත් ගේනවා අදම විභාගේ ප්‍රශ්නකට විභාග දෙකක ප්‍රශ්න වලට උත්තර ලියන්න අවශ්‍ය දැනුම ඔබට ලබා දෙන්න. දැන් මේ ඔබ දකින්නේ ඉදිරි ඊළඟ පියවරේ ඉගෙන ගන්න අවශ්‍ය මූලිකාංග ටික. හැබැයි මේ සියලුම දේ ඔබ මේ වෙද්දී ඔබේ සාමාන්‍ය දැනීම තුළ කීප වතාවක් අසා හුරු පුරුදු දේවල්මයි. බලන්න. පසුගිය වසරේදී රබර් මිල 100%කින් පහත් වෙනවා. මේ පසුගිය වසර කියන්නේ දැන් ඔයා මේ දැන් ඉගෙන ගන්න අවුරුද්ද ඉඳලා හිතන්න යන්න එපා. මේ ප්‍රකාශය මොකද්ද බලන්න. මේ ආර්ථිකය ඉගෙන ගන්න එක දෙයක්. බඩු මිල මොකද වෙන්නේ? මේ රබර් මෙතන අරන් තියෙන රබර් ලංකාවේ ප්‍රධාන අපනයනය. අපි ඈත අතීතෙම කියනවනේ මොනවද රටේ අපනයන? එක්ස්පෝර්ට්ස්, තේ රබර් පොල්. පසුගිය කාලෙක ඇඟලුම්. තව තියෙනවා සුළු අපනයන භෝග විවිධ දේවල්. ඒවා ඉගෙන ගමු. මේක සිද්ධියක්. අපනයන අඩු වුණා. පසුගිය වසරේ විරකියාව ශ්‍රම හමුදාවෙන් 5.8ක් විය. ශ්‍රම හමුදාව කීයක්ද? ඒකෙන් 100ට ගාණක් මේ යම් ප්‍රතිශතයක් ශ්‍රම හමුදාවෙන් 5.8ක් රැකියාව නැහැ. දැන් ඔබට ඉගෙන ගන්න වෙනවා ඉදිරියේදී මේ මිල පහත වැටෙන්න හේතු මොනවද? ශ්‍රම හමුදාව කියන්නේ මොකක්ද? ඇයි මේ ඉලක්කමට හේතු? විරකියාව 5.8ක් නම් රැකියා කරන පිරිස ඉතිරි ටික 100. මේ වචන බලන්න, මේ වචන පෙන්වන්න හදන්නේ. මූර්ත දල දේශීය නිෂ්පාදිතය. දැන් දල දේශීය නිෂ්පාදිතය කියන දේ ඔබ අහලා තියෙනවා. ඒක ඉහළ ගිහිලා තියෙනවා මේ 2015 වසරේ කියනකොට 2014 ඉඳලා 15ට එහෙම වැඩිවීමක් වෙලා තියෙනවා. අපි දැන් 2021 බැලුවොත් 20 මොකද උනේ? අඩුවීමක්. අර ඍණ වර්ධනයක් කිව්වේ හරි. මෙතන දැන් ඔබට පේනවා අලුත් වචනයක් මූර්ත. දැන් මේ අපි ඊළඟ පියවරේ ඉඳන් මේ ඉගෙන ගන්න නියමිත දේවල්. පොදු මිල මට්ටම. රටේ පොදු මිල, බඩු මිල. පසුගිය වසරේ බදු ආදායම අඩු වුණා. මේ මෙතන පෙන්නලා තියෙන්නේ සියල්ලම ආර්ථිකයේ එක පැත්තක ප්‍රකාශ කිහිපයක්. මිල වෙනස් වීම, ශ්‍රම හමුදාව, දළදේශීය නිෂ්පාදිතය, ආපහු මිල මට්ටම, බදු ආදායම. බලන්න එහා පැත්තේ මොකද්ද තියෙන්නේ? 2018 අවුරුද්දේ මේ විභාගේ ප්‍රශ්න පත්‍රයක්. ඒ ප්‍රශ්න පත්‍රයේ ගත්ත වචන ටිකක්. ඉන්ධන මිල, පෙට්‍රල්, ඩීසල්, භූමි තෙල්, තෙල් මිල වැඩි වීම. තෙල් මිල වැඩි වීම නිසා විදුලි මෝටර සඳහා ඉල්ලුම වැඩි වෙනවා. දිරි ගන්නවා කියන එක තියෙනවා. පෙට්‍රල් මිල වැඩි වෙද්දී පෙට්‍රල් කාර් වෙනකොට ඉලෙක්ට්‍රික් කාර්. ඕකයි සරලව කියනවා. ආදායම වැඩි වෙනකොට සුඛෝභෝගී වාහන අලවිය පහළ වැටෙන්නේ. දැන් මේක ඇත්තද නැත්තද කියලා හිතන්න. සල්ලි වැඩි වෙද්දී සුඛෝභෝගී ජීවිත ගත කරන්න උත්සාහ කරද්දී ඒ වාහන වල අලවිය පහළ වැටෙන එක නෙමෙයි ඉහළ යන එක නෙමෙයි. මේක බොරු ප්‍රකාශයක්. අන්න ඒතර වැරද්දක් කිව්වොත් ඒක හඳුන ගන්න පුළුවන් වෙනවා. ලැප්ටොප් මිල පහළ වැටෙන විට මිනිස්සු ඒවා වැඩියෙන් මිලදී ගනි. මේ දවස්වල ලැප්ටොප් මිල පහළ වැටෙනවා කියන එක ප්‍රකාශේ ටිකක් වෙනස්. මේක කියන්නේ මිල අඩු වුණොත් වැඩියෙන් ගන්නවා. මේ කියන්නේ මිල වැඩි වෙද්දී ඉල්ලන ප්‍රමාණය අඩු වෙනවා. නිවාස හිමියන් ණය කරන ගෙවල් කුලී රජය විසින් පාලනය කළ යුතුයි. මේ පොඩි මස්ට් එකක් කළ යුතුයි අභිමතයක් නේ කියන්නේ. අනිත් වාක්‍යවලට ඒකේ පොඩි වෙනසක් තියෙනවා. රජය පාලනය කළ යුතුයි. භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය එහි මිල වෙනස් වීම සමග ප්‍රතිවිරුද්ධව සම්බන්ධව පවතී. වචනේ ටිකක් සැරයි. ප්‍රතිලෝමව. ඒ කියන්නේ ඍණ ප්‍රතිවිරුද්ධ. මිල වැඩි වෙනකොට ඉල්ලන ප්‍රමාණය අඩු වෙනවා. දැන් මෙතන ඔබට මේ ආපු පෙළ ගැස්ම තුල එකපාරට ටිකක් හුරු පුරුදු නමුත් නුපුරුදු යම් ප්‍රකාශ ටිකක් හුරු පුරුදුයි නුපුරුදුයි ටිකක් දන්නවා වගේ නමුත් ඒත් පැහැදිලි නෑ වගේ දෙපැත්තක් තියෙනවනේ. අපි ඊළඟ පියවරේ මේ විෂය නිර්දේශය අපිට තියෙන්නේ ආර්ථික විද්‍යාවේ ප්‍රධාන ශාඛා දෙක. සූක්ෂම ආර්ථික විද්‍යාව, සාර්වාර්ථික විද්‍යාව, යථාරූපී ආර්ථික විද්‍යාව ප්‍රකාශ, අභිමතාරූපී ආර්ථික විද්‍යාව ප්‍රකාශ. මේ
වාක්‍ය 8 තුල තියෙනවා දුවලා පුතාලා අහගන්න සූක්ෂමාර්ථික විද්‍යාවත් සාර්වාර්ථික විද්‍යාවත් යථාරූපී ආර්ථික විද්‍යාවත් අභිමතාරූපී ආර්ථික විද්‍යාවත් හඳුනා ගන්න අවශ්‍ය යෙදුම්. තාම ඔබට ඒක සංකීර්ණයි. එක උදාහරණයක් ගත්තොත් පසුගිය වසරේ රබර් මිල අඩු වුණා. රබර් මිල විතරනේ. රටේ පොදු මිල නෙමෙයි. ඒක සූක්ෂමයි. දැන් මම තේරුම් කරනවා නෙමෙයි ඊළඟ පියවරට යන්න අවශ්‍ය පෙළ ගැස්ම සූදානම කරන්න. මෙතන බලන්න. දැන් මේ ලොකු දෙයක්. පොදු මිල කියන්නේ මුළු රටේම බඩු මිල. රබර් මිල කියන්නේ රබර් විතරක්. මේක සූක්ෂම මෙන්න සාරුව පොදු. තාම මේ කොටස් උගන්වන්න ගත්තේ නෑ. ඊළඟ පියවරේ තමයි උගන්වන්නේ. දැන් ඊට අවශ්‍ය සූදානම මේ කරන්න. ඒතර මේ පැත්තෙන් බැලුවොත් මේ ඇත්ත කතාවක් නෙමෙයි. ඉන්ධන මිල වැඩි වෙනකොට පෙට්‍රල් මිල වැඩි වෙනවා නම් පෙට්‍රල් ඉන්ධන විතරක් ගමුකෝ. පෙට්‍රල් වාහන පාවිච්චි කරනවා වෙනුවට මිනිසුන් පෙළඹෙයි විදුලි මෝටර රථ පරිභෝජනය කරන්න. විදුලි මෝටර රථ මිලදී ගන්න. පෙට්‍රල් මිල වැඩි වෙනකොට පෙට්‍රල් වාහන වෙනුවට ඉලෙක්ට්‍රික් වාහන. ඒක ඇත්තනේ. ඒක යථාරූපී ප්‍රකාශයක්. පොසිටිව් ඉකොනොමික් ස්ටේට්මන්ට්. මෙතන බලන්න. නිවාස හිමියන් ණය කරන ගෙවල් කුලේ රජය විසින් පාලනය කළ යුතුයි. දැන් මේකට කට්ටියක් කැමති කට්ටියක් අකමැති. කවුද කැමති? කුලියට ඉන්න අය කැමති. ගෙවල් අයිතිකාරයෝ අකමැති. අන්න බලන්න ප්‍රශ්නේ. දැන් මෙතන ඇත්ත කතාවක්, ඇත්ත ප්‍රකාශයක්. ලැප්ටොප් මිල පහළ වැටෙද්දි මිනිස්සු වැඩියෙන් මිල දී ගන්නේ කියන එකත් ඇත්ත තත්ත්වයක්, යථා ප්‍රකාශයක්. මෙන්න මේ වාක්‍ය තුල ඊට වඩා ගැඹුරු අදහසක් තියෙනවා. බැලුමට ඒක ඉස්සෙල්ලා නිරීක්ෂණය වුණේ නැහැ නේද? යුතුයි. නිවාස හිමියන් අය කරන ගෙවල් කුලී රජය විසින් පාලනය කළ යුතුයි. ඒ කියන්නේ රජය ගින් කියන්නේ ඔච්චර ගෙවල් කුලී ගන්න එපා වැඩි පල්ලෙහාට දාන්න කියලා. තව උදාහරණයක් කියන්න. සහල් මිල වැඩි අඩු කරන්න කියලා රජය කියයි. සහල් පාරිභෝගිකයෝ කැමති, සහල් ව්‍යාපාරිකයෝ අකමැති. අන්න බලන්න. ඊට කියනවා අභිමතානුරූපී ප්‍රකාශය. දැන් මේ වාක්‍ය 8 අතර තියෙනවා සූක්ෂමාර්ථික විද්‍යාවට අයත් කොටස්, සාර්වාර්ථික විද්‍යාවට අයත් කොටස්, යථානුරූපී ආර්ථික විද්‍යාවට අයත් කොටස් සහ අභිමතානුරූපී ආර්ථික විද්‍යාවට අයත් කොටස්. දැන් අපි ඊළඟ පියවරේදී ඉගෙන ගන්නවා මුල ඉඳන් බිඳුවේ ඉඳන් සූක්ෂම ආර්ථික විද්‍යාව, සාර්වාර්ථික විද්‍යාව, යථානුරූපී ආර්ථික විද්‍යාව සහ අභිමතානුරූපී ආර්ථික විද්‍යාව. එතකොට ඔබ ඒ ඒකකේ ඒ උපකොටස සම්පූර්ණයෙන් අවසానයි.